කොන්ට්‍රැක්ට් ලෝ කියන එක සම්බන්ධ වෙන්නේ ගොඩක් වෙලාවට මැනේජ්මන්ට් සයිඩ් එකට ඊට පස්සේ ට්‍රේඩ් ලෝ සයිඩ් එකත් කියන සබ්ජෙක්ට් එක. කියන්නේ කොන්ට්‍රැක්ට් ලෝ, කම්පැනි ලෝ, ඊට පස්සේ කමර්ෂල් ලෝ ඔය හැම සබ්ජෙක්ට් එකක්ම ඊට පස්සේ නෙගෝෂියබල් ඉන්ස්ට්‍රුමන්ට් චෙක්ස් ඔක්කොම ටික කතා කරන්නේ මේ මැනේජ්මන්ට් සයිඩ් එකත් එක්ක සම්බන්ධනය. එතකොට මේ කොන්ට්‍රැක්ට් ලෝ වල මේ කතා කරන්නේ සම්පූර්ණ කොන්ට්‍රැක්ට් ලෝ පාඩමේම කතා කරන්නේ මොකක් හරි කොන්ට්‍රැක්ට් එකකට එළඹෙද්දී. කියන්නේ මොකක් හරි ගිවිසුමකට කවුරු හරි පාර්ශව දෙකක් එළඹෙනවා නම් ඒ වෙලාවේ මොකද්ද ඒ පාටිස් දෙක අතර මේ තියෙන්න ඕනේ. කියන්නේ මේ ලීගල් රික්වයර්මන්ට්ස් ටිකක් තියෙනවා. මොකක් හරි කොන්ට්‍රැක්ට් එක වැලිඩ් වෙන්න. ඒ කියන්නේ දැන් අපි දෙන්නෙක් අතර දැන් යාළුවෝ දෙන්නෙක් අතර මොනවා හරි ගනුදෙනුවක් වෙනවා කියන එක කොන්ට්‍රැක්ට් එකක් වෙන්නේ නැහැ. එහෙම කොන්ට්‍රැක්ට් එකක් සම්පූර්ණ වෙන්න තියෙන්න ඕනේ රික්වයර්මන්ට්ස් තියෙනවා. ඒ රික්වයර්මන්ට්ස් ටික සම්පූර්ණ වෙන්නේ කොහොමද සහ එහෙම මේ ලීගල් විදිහට ඇතිවෙච්ච කොන්ට්‍රැක්ට් එකක් කොහොමද කැන්සල් වෙන්නේ කියන එක තමයි ඔයාලට මේ ෂෝට් විදිහට දීලා තියෙන්නේ. ඒ කියන්නේ මේ බේසික් ටිකම විතරයි දීලා තියෙන්නේ. ඊට වඩා ගොඩක් ඩීප් කතා කරලා නැහැ මේකේ. ඒ නිසා මේ ලේසියෙන් අල්ලගන්න පුළුවන් මේ පාඩම. මේකේ කතා කරලා තියෙන පළවෙනියටම කොන්ට්‍රැක්ට් බයින් two or more parties. ඒ කියන්නේ කොන්ට්‍රැක්ට් එකක් කියන එකකින් පාටිස් දෙකක් සම්බන්ධ කරන්නත් පුළුවන්. එහෙම නැත්නම් ඊට වඩා වැඩි පාර්ශව ගාණක් 3ක් 4ක් ඒ වගේ වැඩි පාර්ශව ගාණක් සම්බන්ධ කරන්නත් පුළුවන්. එතකොට මේ කොන්ට්‍රැක්ට් එක මේ වැදගත්ම වෙන දේ තමයි මේ ලීගල් එන්ෆෝසියබල් ඇග්‍රීමන්ට් කියන එක. ඒ කියන්නේ පාටිස් දෙකක් විසින් මොකක් හරි කොන්ට්‍රැක්ට් එකකට එනවා නම් ඒක වෙන්න පුළුවන් ආකාර කිහිපයක් යටතේ. මෙන්න මේ කියන ආකාර ටික යටතේ කොන්ට්‍රැක්ට් එකකට આવොත් විතරයි ඒක ලීගල් එන්ෆෝසියබල් ඇග්‍රීමන්ට් එකක් වෙන්නේ. එහෙම මේ මොකක් හරි ඇග්‍රීමන්ට් එකක් ලීගල් එන්ෆෝසියබල් වුණොත් විතරයි කොන්ට්‍රැක්ට් එකක් බ්‍රීච් වෙච්ච අවස්ථාවකදී ඒගොල්ලොන්ට මේ උසාවියකින් හෝ වෙනත් මොකක් හරි කෝර්ට් ප්‍රොසීජර් එකකින් මේ ඒගොල්ලොන්ට රෙමඩි එකක් ගන්න පුළුවන්. ඒ කියන්නේ මොකක් හරි විසඳුමක් ගන්න පුළුවන්. එතකොට එහෙම මොනවද මේ වැලිඩ් කොන්ට්‍රැක්ට් එක තියෙන්න ඕන රික්වයර්මන්ට්ස් ටික කියන එක තමයි පළවෙනියට කතා කරලා දෙන්නේ. පළවෙනි එක තමයි ඇග්‍රීමන්ට් බිට්වීන් පාටිස්. ඒ කියන්නේ පාටිස් දෙක අතර ගිවිසුමක් තියෙන්න ඕන. ඊළඟට කන්සිඩරේෂන් කියන්නේ. කන්සිඩරේෂන් කියලා කියන්නේ සාමාන්‍යයෙන් මේ කන්සිඩරේෂන් කියන්නේ මුදලක්. මේ මුදල කියන එක ඒ කියන්නේ මොකක් හරි අපි දැන් ඇග්‍රීමන්ට් එකක් තියෙනවා නම් මොකක් හරි දැන් අපි කියමු ටීවී එකක් මිලදී ගන්න කියලා. ඒතකොට ටීවී එකක් මිලදී ගන්නවා නම් ටීවී එක විකුණන පුද්ගලයා සහ ටීවී එක මිලදී ගන්න පුද්ගලයා කියන දෙන්න අතර තමයි ඇග්‍රීමන්ට් එක ඇති වෙන්නේ. එතකොට පාටිස් දෙක වෙන්නේ ටීවී එක විකුණන අපි කියමු අබාන්ස් එක හරි මොකක් හරි කියලා. එතකොට එහෙම ඒ කම්පැනි එකයි ඊට පස්සේ ඒක මිලදී ගන්න පුද්ගලයා තමයි පාටිස් දෙක වෙන්නේ. එතකොට මේකේ කන්සිඩරේෂන් එක වෙන්නේ අර මිලදී ගන්න පුද්ගලයා අර ටීවී එක විකුණන පුද්ගලයාට දෙන මේ මුදලේ වටිනාකම රුපියල් 50000ක් කියමු අපි LCD ටීවී එකක් ගන්න රුපියල් 50000ක්. එතකොට ඒ රුපියල් 50000 තමයි අපි සලකන්නේ කන්සිඩරේෂන් එක කියලා. අනිවාර්යයෙන්ම කොන්ට්‍රැක්ට් එකක් සිද්ධ වෙනවා නම් ඒකේ කන්සිඩරේෂන් එකක් තියෙන්න ඕනේ. එහෙම නැතුව දැන් තාත්තා පුතාට මොනවා හරි මේ දෙයක් දෙනවා නම් හරි එහෙම නැත්නම් යාළුවෝ දෙන්නෙක් අතර දෙයක් හුවමාරු වෙනවා නම් හරි එහෙම දෙයකදී කන්සිඩරේෂන් එකක් නැහැ. ඒ කියන්නේ කන්සිඩරේෂන් එකක් නැහැ කියන්නේ ඒක කොන්ට්‍රැක්ට් එකක් වෙන්නෙත් නැහැ. ඒ නිසා අනිවාර්යෙන් මේ කන්සිඩරේෂන් කියන දේ තියෙන්න ඕන. ඊළඟ තමයි මේ intention to create legal relationship කියන්නේ. ඒ කියන්නේ intention එක. මෙතනදී parties වල intention එක බලනවා. අර මේ ඒ ගිවිසුමට එළඹෙන parties දෙකේ intention එක මොකක්ද කියලා. එතකොට මේ intention එක කියන එක හොයාගන්න පුළුවන් එක්කෝ එක්ස්ප්‍රස් ඒගොල්ලෝ අර පළවෙනිට අපි ඇග්‍රීමන්ට් එකක් කියලා කිව්වේ. ඔය ඇග්‍රීමන්ට් එකේ එක්ස්ප්‍රස් ඒගොල්ලෝ කියලා තියෙනවා සමහර වෙලාවට මේ මොකක්ද ඉන්ටෙන්ෂන් එක ඒගොල්ලොන්ගේ මෙන්න මේ කාල සීමාව දක්වා මේ අරමුණ වෙනුවෙන් තමයි මේ ඇග්‍රීමන්ට් එක ඇති කරගන්නේ කියලා. සමහර වෙලාවට එහෙම එක්ස්ප්‍රස් කියලා නැහැ. හැබැයි එහෙම එක්ස්ප්‍රස් කියලා නැති වුණාට කාලයක් තිස්සේ ඒ කියන්නේ අවුරුදු 2ක් 3ක් තිස්සේ දිගින් දිගටම එකම දේ ඒගොල්ලෝ කරනවා නෝ. ඒ කියන්නේ දැන් සප්ලයර් කෙනෙක් කියමුකෝ අපි දැන් පුටු හදන කෙනෙක් දම්රෝ එකට හරි මොකක් හරි ආයතනයකට පුටු දානවා දිගටම. එයා නිෂ්පාදනය කරලා එයා පුටු යවනවා. එතකොට ඒගොල්ලෝ අතර ලීගල් ඇග්‍රීමන්ට් එකක් නැති වුණාට දිග කාලයක් තිස්සේ එයා ඒ දේ නැවත සිද්ධ කරනවා නම් එතකොට එයාගේ කන්ඩක්ට් එක කියන එක හරහා මේ ඉන්ටෙන්ෂන් එක ඇති වෙන්න පුළුවන්. එතකොට මේ ඉන්ටෙන්ෂන් to create legal relationship කියන එක එක්ස්ප්‍රස් වෙන්නත් පුළුවන්, කන්ඩක්ට් වෙන්නත් පුළුවන්. ඊළඟ තමයි මේ capacity to contract කියන එක. මේ capacity to contract කියන එක මම දැක්කා මේ ස්ලයිඩ් එකේ අන්තිමේට කතා කරලා තියෙනවා. මේ capacity to contract කියන එකේ වෙන්නේ මෙතනදී කිසිම කෙනෙක්ට කියන්නේ ඕනෑම පුද්ගලයෙක්ට contract එකකට එන්න බෑ. උදාහරණයක් විදිහට දැන්
අඩුව ඇස් ළමයෙක්ට කියන්නේ අවුරුදු 7කට 10ක 12ක ළමයෙක්ට එහෙම ලීගල් එන්ෆෝසිබල් කොන්ට්‍රැක්ට් එකට එන්න බෑ. මොකද එයාට කැපැසිටි එකක් නෑ ඒකට. එහෙම නැත්නම් අන්සවුන්ඩ් මයින්ඩ් පර්සන් කෙනෙක්. මෙතනදී ඔයාලා මතක තියාගන්න මේ කැපැසිටි ටු කොන්ට්‍රැක්ට් කියන එක මෙතනදී ප්‍රධාන වශයෙන්ම මේ කැපැසිටි එක නැති දෙන්න තමයි මේ මයින කියන කෙනා. ඒ කියන්නේ අඩුව ඇස් ළමයා ඊළඟට අන්සවුන්ඩ් මයින්ඩ් පර්සන් කියන කෙනා. ඒ කියන්නේ මේ අන්සවුන්ඩ් මයින්ඩ් කියලා කියන්නේ දැන් එයාට අපි කියන්නේ සමහරලාට එයාට බුද්ධි මට්ටම අඩු එහෙම පුද්ගලෙක් න අන් ඒ වගේ කෙනෙක්ට අපි කියන අන්සවුන්ඩ් මයින්ඩ් කෙනෙක් කියලා. එහෙම නැත්නම් උමතු පුද්ගලෙක්. ඒ වගේ කෙනෙක්ට මේ කොන්ට්‍රැක්ට් එකට එන්න බෑ. ඊළඟට මේ ලීගලිටි ඔෆ් ද කොන්ට්‍රැක්ට්. ලීගලිටි ඔෆ් ද කොන්ට්‍රැක්ට් කියලා කියන්නේ අපි ඔය මුලින් කතා කරපු දේවල් ඔක්කොගේම එකතු තමයි ලීගලිටි කියන්නේ. ඒ කියන්නේ කොන්ට්‍රැක්ට් එකක් ලීගල් විදිහට සිද්ධ වෙනවාද? දැන් ඉල්ලීගල් දේවල් වලටත් කොන්ට්‍රැක්ට් එකක් වෙන්න පුළුවන්. ඒ කියන්නේ දැන් උදාහරණයක් විදිහට දැන් මොන හරි මත් කුඩු, මත්ද්‍රව්‍ය එහෙම දෙයක් සම්බන්ධයෙන් ඉල්ලීගල් ඩ්‍රග්ස් ඒ වගේ දෙයක් සම්බන්ධයෙන් කොන්ට්‍රැක්ට් එකක් තිබ්බොත් ඒවට මේ ඒ කොන්ට්‍රැක්ට් එක වැලිඩ් කොන්ට්‍රැක්ට් එකක් වෙන්නේ නැහැ. අනිවාර්යයෙන්ම ලීගලි දෙයක් සම්බන්ධයෙන් ලීගල් විදිහට කොන්ට්‍රැක්ට් එක වෙන්න ඕනේ. ඇග්‍රීමන්ට් එක, කන්සිඩරේෂන් එක, ඉන්ටෙන්ෂන් එක, කැපැසිටි එක මේ හැමදේම ලීගල් දෙයක් සම්බන්ධයෙන් වෙන්න ඕනේ. ඒ කියන්නේ සරලව ගොත් පර්පස් එක ලීගල් එකක් වෙන්න ඕනේ. ඊළඟට මේ කන්සෙන්ට් කියලා කියන්නේ අර අපි පළවෙනියටම කියපු අර දැන් කියවනේ කොන්ට්‍රැක්ට් එකක් ඇති වෙන්න පුළුවන් 2 or more parties කියලා. ඔය එතන ඒ කොන්ට්‍රැක්ට් එකට පාටිස් වෙන හැම කෙනෙක්ගෙම කන්සෙන්ට් එක. ඒ කියන්නේ කැමැත්ත බලපානවා කොන්ට්‍රැක්ට් එකකදී. ඒ කියන්නේ මොකද්ද මේ භාණ්ඩේ විකුණන කෙනා හරි ඇග්‍රීමන්ට් එකට එන කෙනා හරි ඒක ඇක්සෙප්ට් කරන කෙනා හරි ඒ හැම කෙනෙක්ගෙම කන්සෙන්ට් එක මෙතනදී වැදගත් වෙනවා. ඊළඟට ඇග්‍රීමන්ට් එක කියන එක මේ කොන්ට්‍රැක්ට් එක පළවෙනියටම කතා කරේ අපි අර ඇග්‍රීමන්ට් කියන කාරණාව. මෙතන මේ ඇග්‍රීමන්ට් කියන එකේදී තමා මූලික අඩිතාලම. ඒ කියන්නේ බේසික්ම දේ කොන්ට්‍රැක්ට් එකේ මේ ඇග්‍රීමන්ට් එක කියන එකෙන් තමයි ඇති වෙන්නේ. එතකොට මෙතන මේ ඇග්‍රීමන්ට් එකදී කියනවා මීටිං of the minds between parties. ඒ කියන්නේ අපි අර කලින් කිව්වා වගේ ඒගොල්ලෝගේ අදහස් හුවමාරු වෙනවා. ඒ කියන්නේ මට ඕන මෙන්න මේ වගේ දෙයක්. එතකොට සප්ලයර් කියනවා හරි මම මේ දේ සපයනවා ඔයාට මෙන්න මේ කන්සිඩරේෂන් එකට. මේ මුදලට මම ඔයාලට ඒක සපයනවා. එහෙම නැත්නම් මම මේ දේ ඔයාට කරලා දෙනවා. ඒ වෙනුවෙන් ඔයා මට කන්සිඩරේෂන් එක විදිහට මේ සර්විස් එක දෙන්න. මුදලක්ම වෙන්න ඕනේ නැහැ මේ කන්සිඩරේෂන් එක. සමහර වෙලාවට දැන් අපි මොකක් හරි සර්විස් එකක් එයාට සපයනවා. ඒ වෙනුවෙන් පෙරලා එයා අපිට වෙනත් සර්විස් එකක් සපයනවා. ඒකත් ඒකට කන්සිඩරේෂන් එකක් වෙනවා. නමුත් හැමතිස්සෙම කන්සිඩරේෂන් එක මුදල් වටිනාකමක් තියෙන දෙයක් හරි වෙන මොනවා හරි එක පාර්ශවයකින් කරන දෙයක් වෙනුවෙන් අනිත් පාර්ශවයෙන් දෙයක් වෙන්න ඕන. ගෙවීමක් විදිහට දෙයක් ලැබෙන්න ඕන. එහෙම නැත්නම් සර්විස් එකක් දෙන්න ඕන. ඒක තමයි උතන ඇග්‍රීමන්ට් එකකදී වෙන්නේ. ඊළඟට මේ meeting of the minds could be implied by conduct of parties කියලා කියන්නේ මම අර කලින් කියව කතාව. ඒ කියන්නේ දැන් මේ අර පාටිස් දෙකේ අදහස් දෙක එක අදහස් ගැළපීමක් වෙනවද එහෙම නැත්නම් අදහස් අතර මොන හරි පරස්පරතාවයක් තියෙනවද කියන එක හොයලා බලන්න ප්‍රධාන දේවල් දෙකක් තියෙනවා. මේ කොන්ට්‍රැක්ට් වල සම්පූර්ණ පාඩමේම මේ දේවල් දෙක තමයි වැදගත් වෙන්නේ. offer සහ acceptance. එතකොට මේ offer සහ acceptance කියන එකට උදාහරණයක් කියලා අපි මේ කොන්ට්‍රැක්ට් මේ ස්ලයිඩ් එක පුරාවටම අපිට ඒ උදාහරණ ගන්න පුළුවන්. දැන් මෙතනදී උදාහරණයක් විදිහට ගත්තොත් එහෙම දැන් සංජීවයි මමයි අතර මොකක් හරි කොන්ට්‍රැක්ට් එකක් ඇති කරගන්න මම තමයි ඔෆර් එක දෙන පුද්ගලයා. එතකොට මම ඔෆර් එකක් දෙනවා මම මොකක් හරි නෝටිස් එකක් කරහා හරි මොකක් හරි මම කියනවා මේ මගේ කාර් එක මම රුපියල් 50000 රුපියල් ලක්ෂ 5කට විකුණනවා කියලා. එතකොට මම තමයි ඔෆර් එක දෙන පුද්ගලයා. ඒ කියන්නේ මොකක් හරි වටිනාකමකට මොකක් හරි දෙයක් ඉදිරිපත් කරන කෙනා තමයි ඔෆර් එක දෙන එක්කෙනා. එයාට කියනවා අපි ඔෆර් කියලා. එතකොට ඒක දැන් සංජීව ඇක්සෙප්ට් කරන්න ඕන ඒ දෙන්න අතර ඇග්‍රීමන්ට් එකක් එන්න නම්. එහෙම නැතු සංජීව ඒක ඇක්සෙප්ට් කරේ නැත්නම් එතන එතකොට කොන්ට්‍රැක්ට් එකක් ඇති වෙන්නේ නැහැ. එතකොට හදිසියත් එයා මම ලක්ෂ 5කට කාර් එක විකුණන්න කැමතියි කියලා දෙන ඔෆර් එක සංජීව ඇක්සෙප්ට් කරොත් එහෙම අපි දෙන්න අතර ඇති වෙනවා ඇග්‍රීමන්ට් එකක්. එතකොට මේ ඇග්‍රීමන්ට් එකට අනුව එයා මට ලක්ෂ 5ක් ගෙවන්න ඕන සහ මම එයාට ඒ ලක්ෂ 5ට හරියන්නේ කාර් එක දෙන්න ඕන. එතකොට මෙතනදී හදිසි හරි මම එයාට කාර් එක දුන්නේ නැත්නම් හරි එයා මට ලක්ෂ 5 ගෙව්වේ නැත්නම් හරි එතකොට මේ ඇග්‍රීමන්ට් එක බ්‍රීච් වෙනවා. එහෙම ඇග්‍රීමන්ට් එක බ්‍රීච් වෙන වෙලාවකදී අපිට පුළුවන් මේ කෝට් ප්‍රොසීජර් එකට ගිහිල්ලා උසාවියකට ගිහිල්ලා මේ වෙනුවෙන් අපිට වන්දි ඉල්ලීමක් හරි වෙනත් මොකක් හරි රෙමඩි එකක් හරි ගන්න. එතකොට මේ කොන්ට්‍රැක්ට් වලදී ඉන්න මේන් පාර්ටි දෙක තමයි ඔෆරර් සහ ඔෆරී. එතකොට ඔෆරර් කියලා කියන්නේ ඔෆර් එක දෙන කෙනා, ඔෆරී කියලා කියන්නේ හැමතිස්සෙම ඇක්සෙප්ටන්ස් එක කරන කෙනා. එතකොට මේ ඇක්සෙප්ටන්ස් කියන එක මේ විවිධ අවස්ථාවලදී වෙන්න පුළුවන් එක එක ආකාරවල. ඒ කියන්නේ සමහර ලාවට ඒක සයින් එකක් කරලා කරන රිටන් ඇක්සෙප්ටන්ස් එකක් වෙන්න පුළුවන්.
එහෙම නැත්නම් එයා මේ ඕරල් ඇක්සෙප්ටන්ස් එකක් වෙන්න පුළුවන්. එහෙම ඇක්සෙප්ටන්ස් සිදු වෙන විවිධාකාර තියෙනවා. ඒකත් මම හිතන්නේ පල්ලෙහා කතා කරලා තියෙනවා. මේක ඊළඟට කියලා තියෙන්නේ මේ අර willingness to enter into contract if the other person agrees to the terms. එතන කියන්නේ දැන් ඔෆර් එකක් දෙද්දී සමහර ලාවට ටර්ම්ස් දාන්න පුළුවන්. ඒ කියන්නේ ඔෆර් එක දෙන පුද්ගලයා විසින් සමහර ලාවට ටර්ම්ස් ඉදිරිපත් කරනවා. ඒ කියන්නේ මෙන්න මේ විදිහට තමයි මේ කොන්ට්‍රැක්ට් එක වෙන්න ඕන. එක්ක තැනක් වෙලාවක් ඒ වගේ දෙයක්. එහෙම නැත්නම් දැන් මේක ඇක්සෙප්ට් කරන පුද්ගලයා දැන් අපි කිව්වොත් එහෙම දැන් වෙන මොකක් හරි දෙයක් සම්බන්ධයෙන් දැන් කොන්ට්‍රැක්ට් එකට අවිලා තියෙනවා නම් ඒ කොන්ට්‍රැක්ට් එක සම්පූර්ණ වෙන්න නම් මේ රික්වයර්මන්ට්ස් ටිකක් දෙනවා. මෙන්න මේ රික්වයර්මන්ට්ස් ටික සම්පූර්ණ වුණොත් විතරයි මේ කොන්ට්‍රැක්ට් එක වැලිඩ් වෙන්නේ කියලා. ඒ ටර්ම්ස් ලබා දීලා තිබ්බොත් එහෙම කිසියම් වෙලාවක ඒ ටර්ම්ස් හැම එකක්ම අර ඇක්සෙප්ට් කරන පුද්ගලයා විසින් ඇක්සෙප්ට් වෙන්න ඕන. අර දැන් අපිට මොනවා හරි එකට අස්සම් කරද්දී දැන් අපි මොකක් හරි බඩුවක් ගන්නවා නම් දැන් අපි කියමු රයිස් කුකර් එකක් හරි මයික්‍රෝවේව් එකක් හරි එහෙම දෙයක් ගද්දී අපිට සමහර ලාවට දෙනවා ඒ අදාළ විකුණන තැනින් ටර්ම්ස් ඇන්ඩ් කන්ඩිෂන්ස් කියලා ටිකක්. එතකොට ඔය ටර්ම්ස් ඇන්ඩ් කන්ඩිෂන්ස් ටිකට අපි ඇග්‍රි වෙන්න ඕන. එහෙම නැත්නම් අපි දැන් ඔය Windows ගැන කතා කරොත් එහෙම දැන් කම්පියුටර් එක Windows වලදී අපිට ටර්ම්ස් ඇන්ඩ් කන්ඩිෂන්ස් දෙනවා. ඒවට අපි ඇග්‍රි වෙලා අපි ඒකට මේ ඇක්සෙප්ට් කරොත් විතරයි ඒගොල්ලෝ අපිට එතනින් එහාට ඒ සර්විස් එක ප්‍රොවයිඩ් කරන්නේ. අන්න ඒ වගේ ටර්ම්ස් සහ කන්ඩිෂන්ස් තිබ්බොත් එහෙම කොන්ට්‍රැක්ට් එක ඇග්‍රීමන්ට් එක ටර්ම්ස් සහ කන්ඩිෂන් තිබ්බොත් අනිවාර්යෙන් ඇක්සෙප්ට් කරන කෙනා. ඒ කියන්නේ ඔෆර් තමයි දෙන්නේ. ඔෆර් විසින් ඒවත් ඇක්සෙප්ට් කරන්න ඕන. ඒව ඇක්සෙප්ට් කරොත් විතරයි මේ දෙන්න අතර වැලිඩ් ඇග්‍රීමන්ට් එකක් ඇති වෙන්නේ. ඊළඟට කියලා තියෙන්නේ ඒකට සමාන කතාවක්. මේ offer is a person in entity who makes a proposal to another. එයා තමයි ප්‍රොපෝසල් එක දෙන කෙනා. ඒ කියන්නේ මොකක් හරි කොන්ට්‍රැක්ට් එකට එන්න කියලා ආරාධනා කරන කෙනා තමයි මේ ඔෆර් කියලා කියන්නේ. එතකොට ඔෆර් කියලා කියන්නේ ඒක ඇක්සෙප්ටන්ස් එක කරන කෙනා. මේ සම්පූර්ණ ස්ලයිඩ් එකේම ඔයාලට තේරුම් ගන්න තියෙන්නේ ඔෆර් සහ ඔෆර් කියලා දෙන්නෙක් ඉන්නවා. ඔෆර් විසින් ටර්ම්ස් සහ කන්ඩිෂන්ස් දීලා තිබ්බොත් අර ඔෆර් කියන කෙනා. එහෙම නැත්නම් ඇක්සෙප්ට් කියන කෙනා ඒ දේවල් ඔක්කොම ඇක්සෙප්ට් කරොත් විතරයි මේ දෙන්න අතර ලීගල් එන්ෆෝසිබල් ඇග්‍රීමන්ට් එකක් ඇති වෙන්නේ කියන්නේ. ඊළඟට මේ ඇග්‍රීමන්ට් එකේ මේ දීලා තියෙන කේස් ඔයාලට විස්තර කරලා නැහැ. මේ කාලිල් vs කාබෝලික් ස්මෝක් බෝල් කියන කේස් එක සෑහෙන දිග කේස් එකක්. ඒක විස්තර කරලා නැති නිසා අවුලක් නැහැ ඒක. අර නිකන් ප්‍රින්සිපල් ටික විතරයි දීලා තියෙන්නේ. මේ කියලා තියෙන්නේ මේ සමහර ලාවට මේ කොන්ට්‍රැක්ට් වල තියෙන ෆෝම්ස් වර්ග කිහිපයක්. මෙතන කියලා තියෙන මේ offer could be made to specific person either verbally or writing. මේක තමයි කලින් කිව්වේ. ඒ කියන්නේ මෙතන offer එකක් දෙන්න පුළුවන් එක්ක කට වචනෙන්. එහෙම නැත්නම් written විදිහට දෙන්න පුළුවන්. ඒ දෙකම valid. ඊළඟට offer could also be made to group of persons. ඒකත් අර parties දෙක single person කෙනෙක් වෙන්න ඕනේ නැහැ. සමහර ලාවට ඒක දෙන්න පුළුවන් group of persons වලට කොන්ට්‍රැක්ට් එක. කියන්නේ උදාහරණයක් විදිහට දැන් අපි මොකක් හරි සමාගමක් කොන්ට්‍රැක්ට් එකක් වෙනවා නම් මේක කියලා තියෙනවා දැන් මේ අර ඔෆර් එක group of persons ලටත් දෙන්න පුළුවන් කියලා. ඒ කියන්නේ ඒක තනි පුද්ගලෙක් විතරක් නෙවෙයි group of persons ලටත් පුළුවන්. මේ world at large කියලා කියන්නේ ඒත් එහෙමයි. සමහර offers තියෙනවා දැන් උදාහරණයක් විදිහට දැන් ඔය KFC එකකින් pizza hut එකකින් offer දෙනවනේ. එතකොට මේ KFC එකකින් pizza hut එකකින් වගේ ඒ ආයතන වලින් දෙන offers සමස්ත world එකට මේගොල්ලෝ දෙනවා. ඒ කියන්නේ එක්කෙනෙක් ටාගට් කරලා නෙවෙයි ඒගොල්ලෝ ඒ offer එක දෙනවා ඔක්කොටම. ඒ විදිහ ඔෆර් දෙනවා. එහෙම නැත්නම් ඔය දැන් camera.lk ඒ වගේ දීප ව්‍යාප්ත මට්ටමින් තියෙනවා සහ ඉන්ටර්නැෂනල් ආයතන වලින් දෙන ඔෆර්ස් මේ සම්පූර්ණ වර්ල්ඩ් එකටම දෙන්න පුළුවන් ආකාරයේ ඔෆර්ස්. ඊළඟට මේ කාලිල් vs කාබෝලික් ස්මෝක් බෝල් කියන කේස් එකත් ඒ වගේ එකක්. මෙතන මේ කාලිල් vs කාබෝලික් මේ ස්මෝක් බෝල් මේ කම්පැනි එකේ වෙන්නේ මේකෙදි වෙන්නේ මේ හෙම්බිරිස්සාවට බෙහෙතක් තියෙනවා මේගොල්ලොන්ගේ. ඒ කියන්නේ මේ මට හරියටම දැන අවුරුදු දෙකකට කලින් කරපු නිසා මේකේ මොකක් හරි මේ මං වෙනසක් වුණොත් අනිවාර්යෙන්ම මේ කේස් වල මේ ස්ක්‍රීන්ෂොට් ටිකක් හරි තව වෙන මොනවා හරි ડોකියුමන්ට් එකකට එවන්නම් ෂෝට් කරපු එක. මේකේ වෙන්නේ මේ කාලිල් vs කාබෝලික් ස්මෝක් බෝල් එකේ වෙන්නේ මේ හෙම්බිරිස්සාවට බෙහෙතක් තියෙනවා. එතකොට මේ ඒ බෙහෙත හදන කම්පැනි එකෙන් මේ කාබෝලික් ස්මෝක් බෝල් එක මේ කාබෝලික් ස්මෝක් බෝල් කියලා තමයි ඒගොල්ලෝ මේ බෙහෙතට කියන්නේ. එතකොට ඒක ඒ බෙහෙත ගත්තට පස්සේ ආයේ හෙම්බිරිස්සාව එන්නේ නැහැ කියලා තමයි ඒගොල්ලෝ කියන්නේ. ඒ කියන්නේ ඒගොල්ලෝ තමයි ඔෆර් එක දෙන කට්ටිය. එතකොට මේ කාලිල් කියන්නේ ගෑනු කෙනෙක්. මෙයා මේ ඒ ඔෆර් ඒගොල්ලෝ දෙන ඔෆර් එක ඇක්සෙප්ට් කරලා එයා ඒ බෙහෙත ගන්නවා. හැබැයි මේ බෙහෙත ගත්තට පස්සේ අර කිව්ව විදිහට එයාට ප්‍රතිඵල එන්නේ නැහැ. ඒ කියන්නේ එයාට ආයෙත් ඒක හැදෙනවා. ඒ ලෙඩේ හැදෙනවා ආයෙත්. ඉන්ෆ්ලුවෙන්සා එක හැදෙනවා. එතකොට මෙයා මෙතනදී මේ අර කාබෝලික් ස්මෝක් බෝල් එකට කේස් එකක් ෆයිල් කරනවා. මේ ඒගොල්ලෝ දුන්න ඔෆර් එක ඇක්සෙප්ට් කරා. හැබැයි ඒගොල්ලෝ ඒකේ අර මෙයා මිලදී ගන්න මේ කැමති වෙන්නේ ඒගොල්ලෝ කියලා තියෙනවා මේකේ මෙන්න මේ දේවල් ටික මේක ගත්තොත් මෙහෙමයි කියලා දේවල් ටික කියලා තියෙනවා.
ඒ දේවල් ටික ෆුල්ෆිල් වෙන්නේ නැහැ. ඒ නිසා මෙතනදී මෙයා කේස් එකක් ෆයිල් කරනවා. ඒක තමයි මෙතනදී වෙන්නේ. ඊළඟට offer can be inferred from conduct. ඒකත් අර conduct එකකින් පුළුවන් කියලා කියන්නේ මේ වචන වලින් කියලා නැතත් කවුරු හරි කෙනෙක් offer එකක් දුන්නාට පස්සේ ඒක legal agreement එකක් නැතත් written accept කරේ නැතත් conduct එකකින් ඒක දිගින් දිගටම කරනවා නම් conduct එකකින් අපිට ඒක කියන්න පුළුවන් මේ implied act එකක් කියලා. ඒ කියන්නේ impliedly ආ ඒක accept කරලා තියෙනවා. එහෙම වෙලාවකදීත් ඒක මේ agreement එකක් වෙන්න පුළුවන්. ඊළඟට මේ offer must be a defined one and not doubtful. මේ කේස් එක ගැන ලොකු දෙයක් නැහැ. මේ Gibson vs Manchester City Council කියන එකේ මේකෙදි සිද්ධ වෙන්නේ මේ ඒ කියන්නේ අනිවාර්යෙන් මොකක් හරි contract එකට එනවනම් මොකක් හරි මේ agreement එකක් තියෙනවනම් ඒ agreement එකේ ඒකට අදාළ හැම දෙයක්ම ඒ කියන්නේ offer එක ඒ සපයන offer එක terms and condition මේ හැම දෙයක්ම clear දක්වලා තියෙන්න ඕන කියන එක තමයි මේ කේස් එක කියන්නේ. ඒ කියන්නේ කොතනකදී හරි ඒකේ doubtful දෙයක් තිබ්බොත් එහෙම doubtful දෙයක් කියන්නේ දැන් මේ සැකසහිත දෙයක්. ඒ කියන්නේ හරියට clear නැති දෙයක්. දැන් offer එක දීලා තියෙනවා හැබැයි සමහර වචන තියෙනවා clear නැහැ. ඒක බලන කෙනෙක්ට තේරෙන්නේ නැහැ. එතකොට අර accept කරන පුද්ගලයා අපහසුතාවයටපත් වෙනවා. එහෙම වෙන්න බෑ. offer එකක් අනිවාර්යෙන් මේ clear විදිහට තියෙන්න ඕන. කිසිම doubtful එකක් නැතුව. ඊළඟට terms of offer must be specific not vague. එතනදිත් කියලා තියෙන්නේ එහෙමයි මේ Gunting vs Lin case එක මට හරියට මතක නැහැ. ඒක මං හරියටම බලලා කියන්නම් මේ මෙතනදිත් මේ කේස් එකේ ෆැක්ට් එක නම් ලොකුට ඕනේ නැති වෙයි. මෙතනදි කියන්නේ තර සමාන එකක් තමයි. ඒ කියන්නේ ස්පෙસિෆික් and not vague කියන්නේ ඒත් එතනදී අර ජෙනරලි දෙන්න බෑ. ඔෆර් එකක් දෙනවා නම් මොන හරි ස්පෙસિෆික් කරුණක් වෙනුවෙන්ම දෙන්න ඕනේ ඒක. එහෙම නැත්නම් පොදුවේ ඒ ඔෆර් එක දෙන්න බෑ. මොකක් හරි දෙයක් ස්පෙસિෆික් පර්පස් එකක් වෙනුවෙන් තමයි මේක දෙන්න ඕනේ. ඊළඟ කේස් දෙක නම් අපිට කරලා නෑ මේ Harvey versus Macy මේක හොයාගන්න පුළුවන් මේ විකිපීඩියා එකේ සර්ච් කරලා මම ඒ වගේ ලින්ක් ටිකත් ඔයාලට දාන්න. reply made to an inquiry supply of information will not amount to an offer. මේ Harris versus Nicholson කියන එකෙත් an offer cannot be declaration of the intention to do a thing. මේ එකේ ඔක්කොම පොදුවේ මේ මෙතන මේ දීලා තියෙන සම්පූර්ණ ස්ලයිඩ් එකේ පොදුවේ කියලා තියෙන්නේ අර අපි කලින් කතා කරපු ටිකේම සාරාංශයක් වගේ තමයි. ඒ කියන්නේ වෙන වෙනම මේ කතා කරලා තිබ්බට මේ ඔක්කොම ටිකේ කියලා තියෙන්නේ මේ අර ඇග්‍රීමන්ට් එක තියෙන්න ඕන දේවල් ටික ගැන තමයි. ඒ කියන්නේ ඇග්‍රීමන්ට් එකක් ස්පෙસિෆික් වෙන්න ඕන. ඒ කියන්නේ ඒක ස්පෙસિෆික් පර්සන් කෙනෙක් වෙනුවෙන් වචන වලින් හරි රිටන් ෆෝම් එකකින් හරි වෙන්න පුළුවන්. එහෙම නැත්නම් තනි පුද්ගලයෙක්ට නැතු group of people එක්කට වෙන්න පුළුවන්. සම්පූර්ණ ලෝකෙටම දෙන ඔෆර් එකක් වෙන්න පුළුවන්. හැබැයි මේ දෙන ඔෆර් එක ක්ලියර් එකක් වෙන්න ඕන. කිසිම ඩවුට් එකක් තියෙන්න බෑ. ඒ වගේම ස්පෙસિෆික් අරමුණක් තියෙනවා. ඒ ටික තමයි මේ ස්ලයිඩ් එකේ කියලා තියෙන්නේ. මේ invitation to treat කියලා ඊළඟට තියෙන්නේ. invitation to treat කියන එක offer එකට කලින් අවස්ථාව. මෙතනදී offer එකක් නෙවෙයි දීලා තියෙන්නේ ඊට කලින් අවස්ථාව මේ invitation to treat කියන්නේ. ඒකට උදාහරණයක් කියන්නම් මම. දැන් මෙතන කියලා තියෙනවා දැන් initial negotiations between parties. ඒ කියන්නේ parties දෙක අතර අර ඒගොල්ලොන්ගේ කරුණු හුවමාරු වෙනවා අදහස් හුවමාරු වෙන මූලික අවස්ථාව තමයි මේ invitation to treat කියලා කියන්නේ. මේ තියෙන්නේ මෙතන before a definite offer is formulated is known as invitation to treat. ඒ කියන්නේ offer එකක් සම්පූර්ණ වෙන්න කලින් ඕනෑම දෙයක් සිද්ධ වෙනවනේ. ඒ කියන්නේ offer එක අර valid විදිහට වෙන්න කලින් ඒගොල්ලෝ අතර අදහස් සුමාරුවක් හරි වෙනත් මොනක හරි කතාවක් හරි වෙනවනේ. දැන් අපි කිව්වේ අර කලින් මේ ලක්ෂ 5කට කාරක දෙනවා කියලා. ඊට කලින් ඒක ඒ offer එක සහ acceptance එක වෙන්න කලින් හැම දෙයක්ම invitation to treat. Here are some instances invitation to treat. මේ දීලා තියෙන්නේ මෙතන පහළ දීලා තියෙන ටික උදාහරණ ටිකක් මේ invitation to treat අවස්ථාවලට. මේ අවස්ථා ටික හොඳට මතක තියාගන්න. ගොඩක් වෙලාවට මේ problematic ප්‍රශ්නකදී අහන්න පුළුවන් මේ මොකක් හරි advertisement එකක්, auction එකක්, tender එකක් මේ වගේ අවස්ථා දීලා තිබ්බොත් මේක කිසිම වෙලාවක මේ ගණන් ගන්න බෑ අපිට offer එකක් කියලා. එතකොට දැන් අපි කලින් කොහොනේ offer එකක් breach කරොත් එහෙම offer එකක් සහ acceptance එකක් වුණාට පස්සේ එතන agreement එකක් ඇති වෙනවා. එහෙම දෙයක් breach කරොත් එහෙම legal remedies ගන්න පුළුවන් කියලා. හැබැයි මේ offer එකට කලින් invitation to treat අවස්ථාවක් නම් එතකොට ඒ වගේ remedies ගන්න බෑ ඒගොල්ලොන්ට. මේ invitation to treat අවස්ථාවේදී offer එකක් සහ acceptance එකක් parties දෙක අතර වෙලා නැහැ. එතකොට ඊට කලින් අවස්ථාව. ඒ කියන්නේ මේ අර නීතිමය ගිවිසුමකට එන්න කලින් අවස්ථාව තමයි මේ invitation to treat. හැබැයි ඒකත් අපිට හිතනවා නිකන් බලද්දී offer එකක් වගේ කියලා. හැබැයි ඒක offer එකක් නෙවෙයි. දැන් මෙතන මේ උදාහරණයක් විදිහට දීලා තියෙනවා ඇඩ්වර්ටයිස්මන්ට් එක. දැන් අපි පත්තරයක සමහරලාට පත්තරය අපි දකින්න සමහරලාට දැන් පත්තරය දාලා දෙන එක එක සමාගම් වලින් ඇඩ් දාලා තියෙනවා.
දැන් ටීවී විකුණන්න, ෆෝන් විකුණන්න ඇඩ් දාලා තියෙනවා. දැන් මේ ෆෝන් එක මෙච්චර මුදලකට විකුණනවා. එහෙම නැත්නම් මේ ටීවී එක මේ වටිනාකමට විකුණනවා. එහෙම නැත්නම් පුටු සෙට් එක මේ වටිනාකමට විකුණනවා. එතකොට ඒගොල්ලෝ දාලාන්නේ ඇඩ්වර්ටයිස්මන්ට් එක. ඒ ඇඩ්වර්ටයිස්මන්ට් එක ඔෆර් එකක් නෙවෙයි. එතකොට ඒ ඇඩ්වර්ටයිස්මන්ට් එක දැකලා කවුරු හරි පුද්ගලයෙක් එතනට ගියාට පස්සේ තමයි එතන ඔෆර් එකට ඇක්සෙප්ටන්ස් එක තියෙන්නේ. ඊළඟට මේ ඕක්ෂන් සේල් කියන එක. ඕක්ෂන් සේල් කියන එකේදී මේ ඕක්ෂන් සේල් කියන එකත් ඉන්විටේෂන් ට්‍රීට් වලට උදාහරණයක්. මේ ඕක්ෂන් සේල් එකක් කියලා කියන්නේ අර බඩු වෙන්දේසියක්. එතකොට මේ වෙන්දේසියක් සිද්ධ කරන වෙලාවේ දැන් කවුරු කෙනෙක් ඒකට දෙනවා නම් දැන් අර වෙන්දේසි කරන තැන එතන ඒ වෙන්දේසි කරන එක්කෙනා ඉන්නවනේ රෑවරයි දෑවරයි කියලා අර කෑ ගහන එක්කෙනා. අන්න ඒ මිනිස්සයා ඒ ඕක්ෂන් එකකේදී කරන්නේ ඉන්විටේෂන් ට්‍රීට් එකක්. මොකක් හරි භාණ්ඩයක් කියලා ඉදිරිපත් කරනවා. දැන් රත්තරන් බඩු කියන දැන් මොකක් හරි මාලයක්. එහෙම මේ මාලයක් ඉදිරිපත් කරලා එයා එතන ඔෆර් එකක් දෙන්නේ නැහැ. එයා එතනදී කරන්නේ ඉන්විටේෂන් ට්‍රීට් එකක්. ඒ කියන්නේ එයා ඔෆර් එකකට අර පාර හදාගන්න එක තමයි ඉන්විටේෂන් ට්‍රීට් කියන්නේ ඇත්තටම. ඒ කියන්නේ ඔෆර් එකක් සඳහා ඒගොල්ලෝ මොකක් හරි මේ අර ඒ කියන්නේ ඔෆර් එකක් හදා ගැනීම සඳහා ඒගොල්ලෝ ගන්න මූලික අඩිතාලම් වගේ දෙයක් තමයි ඔය මේ ඒ කියන්නේ ප්‍රිලිමිනරි ස්ටේජ් එකට තමයි ඔය මේක කියන්නේ ඉන්විටේෂන් ට්‍රීට් කියන්නේ. එතකොට දැන් ඕක්ෂන් එකදී ඒ කවුරු හරි කෙනෙක් මාලයක් හරි මොකක් හරි අදාළ භාණ්ඩය පෙන්නලා ඒගොල්ලෝ ඒකට වටිනාකමක් අහනවා. එතකොට එතන ඉන්න අය තමයි ඔෆර් එක දෙන්නේ. ඒකයි වෙනස. වෙනත් අවස්ථාවලදී ඔෆර් එක දෙනවා මිලදී ගන්න පුද්ගලයා විසින් ඇක්සෙප්ට් කරනවා. නමුත් මේ ඉන්විටේෂන් ටු ට්‍රීට් අවස්ථාවකදී ඒ භාණ්ඩේ විකුණන පුද්ගලයා හෝ ඒ කොන්ට්‍රැක්ට් එකට එලමෙන්ට් හිතාගෙන ඉන්න පුද්ගලයා ඒකට මේ අර නිකන් පොඩ්ඩක් අවස්ථාවක් හදාගන්න හදනවා. හැබැයි ඒක ගන්න ඕන කෙනා තමයි ඔෆර් එක දෙන්නේ. එතකොට ඒ ඔෆර් එක දුන්නම එයාලා ඇක්සෙප්ට් කරනවා. මොකද දැන් කවුරු කෙනෙක් කියනවා රුපියල් 1000යි කියලා. ඊට පස්සේ තව කෙනෙක් කියනවා රුපියල් 2000යි කියලා. ඊට පස්සේ ඊළඟ කෙනා 3000යි කියද්දි ඇවරේජ් දෙවරේ 3 ඇවරේජ් කියලා ඒගොල්ලෝ තමයි ඇක්සෙප්ට් කරන්නේ. ඒ භාණ්ඩේ තියෙන කෙනා. ඒක සම්පූර්ණයෙන් අර ඔෆර් එක සහ ඇක්සෙප්ටන්ස් එක අනිත් පැත්ත. මේ එතනදී ඉන්විටේෂන් ටු ට්‍රීට් එකක් කවුරු දුන්නොත් එහෙම ඔෆර් එක දෙන්නේ ඒ භාණ්ඩේ අවශ්‍ය කෙනා, ඇක්සෙප්ටන්ස් එක දෙන්නේ ඒ භාණ්ඩේ තියෙන කෙනා. ටෙන්ඩර් එකදීත් එහෙම. ටෙන්ඩර් කියන දේ මේ කියන්නේ දැන් කැන්ටින් වලට සිකියුරිටි සර්විස් වලට ක්ලීනින් සර්විස් වලට ටෙන්ඩර්ස් කියන දේ පාවිච්චි කරනවා. ඒ කියන්නේ දැන් ඒ ටෙන්ඩර් වලින් දැන් මේ දැන් ස්කෝල් එක කැන්ටින් එක නැත්නම් කැම්පස් එකේ කැන්ටින් එක කිව්වොත් එහෙම ඔය කැම්පස් එකේ කැන්ටින් එක ගන්න ඕන කට්ටිය ටෙන්ඩර්ස් ඉදිරිපත් කරනවා. එතකොට ටෙන්ඩර්ස් ඉදිරිපත් කරනවා කියන එක වෙන්නේ මිල ගණන් ඉදිරිපත් කරනවා මේ වාර්ෂිකව අපි මෙන්න මේ වටිනාකමට මේක මිලදී ගන්න කැමතියි. ඒ කියන්නේ යුනිවර්සිටි එකට අවුරුද්දකට ලක්ෂයක් ගෙවලා ඒගොල්ලෝ කැන්ටින් එක ගන්නවා. ඒකල්ල එන ලාභය ඒගොල්ලෝ ගන්නවා. එතකොට ඕකට 5-6 දෙනෙක් ඉදිරිපත් වෙන්න පුළුවන්. සමහරවිට 10ක් ඉදිරිපත් වුණා කියන්නේ. එතකොට කම්පැනි 10ක් ඉදිරිපත් කරනවා තමන්ගේ මේ මිල ගණන්. එතකොට යුනිවර්සිටි එකේ ඇඩ්මිනිස්ට්‍රේෂන් බෝඩ් එකෙන් සලකලා බලනවා මේ හරි මෙතන 10ක් විතර ඉදිරිපත් වෙලා තියෙනවා. මෙතනින් මොකද්ද අපි ඇක්සෙප්ට් කරන්න කියලා. හැබැයි ඒගොල්ලෝ පළවෙනියටම දෙන ඉන්විටේෂන් ට්‍රීට් එක. යුනිවර්සිටි ඔෆ් ජැෆ්නා වල කැන්ටින් එක තියෙනවා. මේ කැන්ටින් එකට ඔයාලා මිල ගණන් ඉදිරිපත් කරන්න කියලා ඒගොල්ලෝ මොකක් හරි කරනවා. ඒ කියන්නේ නෝටිස් එකක් හරි මොනවා හරි. ඒ දෙන නෝටිස් එක හරි දැනුවත් කිරීම හරි ඉන්විටේෂන් ටු ට්‍රීට් එක. ඒක ඔෆර් එකක් නෙවෙයි. එතකොට අර කවුරු හරි පුත්නේ අර ඒකට ඇප්ලයි කරන කට්ටිය දෙන වටිනාකම් ටිකට තියෙනවනේ. ලක්ෂයයි ලක්ෂ 2යි එහෙම. අන්න ඒ ටික ඔෆර් එක. ඊළඟට ඒක ආයේ ඇඩ්මිනිස්ට්‍රේෂන් බෝඩ් එකෙන් ඇක්සෙප්ට් කරන එක තමයි ඇක්සෙප්ටන්ස් එක වෙන්නේ. එතකොට ඔෆර් වෙන්නේ අර මිල ගණන් ඉදිරිපත් කරපු කම්පැනිස් ටික ඇක්සෙප්ටන්ස් එක කරද්දී ඔෆරි බවට පත් වෙනවා අර ඇඩ්මිනිස්ට්‍රේෂන් කමිටි එකේ කැම්පස් එකේ. ඒක තමයි වෙනස. ඊළඟට මේ goods displayed in a shop with price ඒකත් එහෙමයි. එතනත් ඉන්විටේෂන් ටු ට්‍රීට් එකක් කරලා දෙන්නේ. ඒ කියන්නේ අර දැන් සුපර් මාකට් එක එහෙම නැත්නම් සපත්තු කඩේක ඒ වගේ තැන්වල ඒගොල්ලෝ මේ මිල ගණන් ගහලා බඩු තියලා තියෙනවා. හැබැයි ඒකට අපි අර හෙට්ටු කිරීමක් කරනවා කියලා කියන්නේ අපි එතකොට අහන්න පුළුවන් අපිට මේක අඩුම කීයක් දෙන්නේ, මේ වොච් එක අඩුම කීයක් දෙන්නේ, මේ සපත්තු අඩුම කීයක් දෙන්නේ. අන්න ඒ විදිහට. එතකොට එතනදී අර ඔෆර් එකට වඩා වෙනස්. මේ අන්තිමට මේ දීලා තියෙන එකෙන් තේරෙනවා ඒක මේ ඩිස්ප්ලේ ඉන් නෝටිසස් කියලා තියෙන්නේ. ඒ කියන්නේ ඩිස්ප්ලේ ඉන් නෝටිසස් කියන්නේ ඔය ටීවී එකේ දාන ඇඩ්වර්ටයිස්මන්ට් පත්තරවල යන නෝටිස් ඊළඟට වෙන මොනවා හරි ඩිජිටල් බෝඩ් වල ගහලා මොනවා හරි ඔය පාරේ අපි දකින්න ඒවා. ඒ හැම එකක්ම ඉන්විටේෂන් ටු ට්‍රීට්. එයාලා ඔෆර් එකකට පාර හදා ගන්නවා. ඒක අවශ්‍ය කෙනා තමයි ඔෆර් එක දෙන්න ඕන. එතකොට එයාලා ඒකට කැමති නම් ඒක ඇක්සෙප්ට් කරනවා. අකමැති නම් ඒක රිජෙක්ට් කරනවා. එතනත් මේ කාලිල් vs කාබෝලික් ස්මෝක් බෝල් කේස් එක තියෙනවා. මේකෙදි මම අර කිව්වේ අර එයාට අර හෙම්බිරිස්සව සම්බන්ධයෙන් කියලා. එතකොට මේගොල්ලෝ මෙතන ලොකු ඇඩ්වර්ටයිස්මන්ට් එකක් කරනවා මේ කාබෝලික් ස්මෝක් බෝල් කියන. එයාලා ඒ දැන්වීම දාන්නේ මේ
මේක පාවිච්චි කරන්න එකපාරයි පාවිච්චි කරන්න ඕන ආයෙ ඔයාලගේ ජීවිත කාලෙට මේ ලෙඩේ හැදෙන්නේ අන්න ඒ විදිහට ඒගොල්ලෝ මේ එතන ඇඩ්වර්ටයිසින් ප්‍රෝග්‍රෑම් එකක් කරන්නේ ඒගොල්ලෝ ලොකුවට ඇඩ්වර්ටයිස්මන්ට් එකක් කරනවා දැන් ඔය කියන්නේ දැන් මොනවද මේ අයඩෙක්ස් සිද්ධාලේප ඒ වගේ ඒවා අසමෝදකම් අන්න ඒ වගේ එක එක ඇඩ් තියෙනවනේ ආන් ඒ වගේ එකක් තමයි එතනදිත් ඒගොල්ලෝ කරලා දෙන්නේ මේ ෆිෂර් vs බෙල් කියන එකෙත් පොඩි මේකක් තියෙන්නේ කේස් එකත් මට හරියට මතක නැහැ. ඒක මම අර ඔයාලගේ කලින් එවන්නම් කිව්ව කේස් දෙකත් එක්ක මේකත් එවන්නම් මේ ෆිෂර් vs බෙල් කියන. ඒකෙත් ලොකු ප්‍රින්සිපල් එකක් තිබ්බේ නැහැ. හැබැයි පොඩි දෙයක් තිබ්බේ. ඊළඟ ස්ලයිඩ් එකට. මේකේ ටර්මිනේෂන් ඔෆ් ඔෆර්. ටර්මිනේෂන් ඔෆ් ඔෆර් එකක් කියන්නේ අපි දැන් ඔෆර් එකක් සම්පූර්ණයෙන්ම කතා කරා. ඉන්විටේෂන් ටු ට්‍රීට් එකක් කියන්නේ මොකද්ද? ඔෆර් එකක් කියන්නේ මොකද්ද? එතකොට මේ මෙතනදී ඔෆර් එකේ කොහොමද ටර්මිනේෂන් එක වෙන්නේ? ඒ කියන්නේ ඔෆර් එකකට ආවට පස්සේ ඔෆර් එකක් ටර්මිනේට් කරන්නේ අවසන් කරන්නේ කොහොමද කියන්නේ. ඔෆර් එකකදී කොහොමද මේ ඔෆර් එක නැති වෙන්නේ කියන එක කියන්නේ. එතකොට මෙතනදී ඔෆර් එක ටර්මිනේට් වෙන්න පුළුවන් by rejection. rejection කියන්නේ දැන් ඔෆර් එකක් අර වංගිව ඇක්සෙප්ට් කරන්න ඕන කියලා. එහෙම ඇක්සෙප්ට් කරන්නේ නැතුව කවුරු හරි කෙනෙක් ඔෆර් එකක් රිජෙක්ට් කරොත් එතනදී කතා දෙකක් නැහැ නේ කොහොමද ඒක රිජෙක්ට් වෙනවනේ. ඒ කියන්නේ එතන ටර්මිනේට් වෙනවා. ඔෆර් එකක් නැහැ තව දුරට. ඊට පස්සේ රිවොකේෂන් එකක්. රිවොකේෂන් සහ ලැප්ස් ඔෆ් ටයිම් මේ අවස්ථා දෙකේදීම වෙන්නේ කිසියම් කරුණක් නිසා එක්ක ඒගොල්ලෝ ඉවත් කරගන්න ඒගොල්ලොන්ගේ ඔෆර් එක අවසන් කරනවා. එහෙම නැත්නම් මේ ලැප්ස් ඔෆ් ටයිම් කියන එකේදීත් වෙන්නේ නිශ්චිත කාල සීමාවක් තියෙනවා. අවුරුද්දක කාල සීමාවක් හරි අවුරුදු දෙකක කාල සීමාවක් හරි ඔෆර් එක මේ කියන්නේ ඒගොල්ලොන්ගේ ඇග්‍රීමන්ට් එකට කාල සීමාවක් තියෙනවා. ඒ කාල සීමාව ඉක්මවා ගියාට පස්සේ එතන ඔෆර් එක නැති වෙනවා. සහ මේ අන්තිම එක තමයි failure to fulfill the condition. මේ failure to fulfill the condition කියන එක අපි අර කිව්වේ අර කාබෝලික් ස්මෝක් බෝල් කේස් එකේ. ඒ කියන්නේ දැන් ඔෆර් එකකට එන්නේ කවුරු හරි මිනිස්සෙක් එයාට එකෙන් ප්‍රතිලාභයක් තියෙන හින්දානේ. එතකොට ඒ කොන්ට්‍රැක්ට් එකේ එයාට ඒ දෙන්නම් කියලා කියන ප්‍රතිලාභ ටික ඔෆර් එක දෙද්දී ආ දෙන්නම් කිව්ව ටික සම්පූර්ණ කරගන්න බැරි නම් එහෙම බ්‍රීච් එකක් වුණොත් මොනවා හරි කන්ඩිෂන් වල බ්‍රීච් එකක් සිද්ධ වුණොත් එතනදී කොහොමත් මේ ඔෆර් එක තවදුරටත් තියෙන්නේ නැහැ. ඒක ඉන්වැලිඩේට් වෙනවා. එයා කිව්වොත් එහෙම මේක පාවිච්චි කරොත් මෙහෙම ප්‍රතිඵලයක් ඔයාලට ලැබෙනවා කියලා. හැබැයි ඒක ලැබුණ නැත්නම් එතනදී ඔෆර් එක ටර්මිනේට් වෙනවා. එතකොට ප්‍රධාන වශයෙන් ඕක රිජෙක්ට් කිරීමෙන් ටර්මිනේට් වෙනවා. එහෙම නැත්නම් ඒගොල්ලෝ ඒක අයින් කරගත්තොත් ටර්මිනේට් වෙනවා. එහෙම නැත්නම් මේ අර නිශ්චිත කාල සීමාව අවසන් වුණාට පස්සේ ඔටෝමැටිකලි ටර්මිනේට් වෙනවා. සහ ඒගොල්ලෝ ඒ කියන්නේ පාටිස් දෙකෙන් කවුරු හරි පාටිස් දෙකටම තියෙනවනේ රෙස්පොන්සිබිලිටිස් මෙතනදී. එක්කෝ ඒගොල්ලෝ මුදල් ගෙවීමක් සිද්ධ කරන්න ඕන. ඒ කියන්නේ මුදල් ගෙවීම සිද්ධ කරන පාර්ටි එක සහ ඒ භාණ්ඩය ලබා ගන්න පාර්ටි. ඊළඟට ඒ සේවය හරි භාණ්ඩය හරි ලබා දෙන පාර්ටි එක. ඒ පාටිස් දෙකෙන් කාගේ අතින් හරි කන්ඩිෂන් එකක් බ්‍රීච් වුණා. මේ කන්ඩිෂන් කියන එක පස්සේ කතා කරනවා. ඒ පාටිස් දෙක අතරින් මේ දෙන්නම් කියලා පොරොන්දු වෙච්ච දෙයක් බ්‍රීච් වුණොත් එහෙම ඒ වෙලාවේදී අනිවාර්යෙන් මේ ඔෆර් එක ටර්මිනේට් වෙනවා. සහ මේ කවුරු හරි පාර්ටි එකක් මැරුණොත් ඒක ඉතින් සරලයිනේ. කවුරු හරි කෙනෙක් එතනදී පාටිස් දෙකෙන් එකෙක් මැරුණොත් එහෙම මේ එතනදී ටර්මිනේට් වෙනවා. මෙතනදී මේ මැරෙනවා කියලා කියන්නේ මේ සාමාන්‍ය මාන්ත්‍රමේ පුද්ගල දෙනෙක්. එහෙම නැතුව දැන් කම්පැනිස් දෙකක් අතර මේ ඔෆර් එකක් සහ ඇක්සෙප්ටන්ස් එකක් කොන්ට්‍රැක්ට් එකක් තිබිලා ඒ කම්පැනි එකේ කවුරු මිනිස්සෙක් මැරුණා කියලා ඒක මේ ඉවත් වෙලා යන්නේ නැහැ. ටර්මිනේට් වෙන්නේ නැහැ. ඒක කම්පැනි එකේ කරගෙන යනවා. එහෙම නැතුව සිංගල් පර්සන්ස්ලා වගේ අතර තිබිලා ඒක කවුරු හරි මැරුණොත් එහෙම ඔෆර් එක ටර්මිනේට් වෙනවා කියලා තමයි කියන්නේ. ඊළඟට මේ රිජෙක්ෂන් කියන එක යටතේ කොහොමද මේ රිජෙක්ෂන් එක වෙන්න පුළුවන් කියලා ආකාර දෙකක් දක්වලා තියෙනවා මෙතන. පළවෙනි එක තමයි by express rejection by a counter offer from the offeree. මේ counter offer කියන එක තමයි මෙතන වැදගත්. මේ express rejection කියලා කියන්නේ දැන් කෙලින්ම accept කරන්න බෑ. මම මේකට කැමති නෑ මම reject කරනවා කියලා කියනවා. ඒකට තමයි express rejection කියලා කියන්නේ. හැබැයි counter offer එකක් කියලා කියන්නේ වෙන දෙයක්. counter offer එකක් කියලා කියන්නේ දැන් මම අර කලින් ගත්ත උදාහරණ ගන්න සංජීව සහ මම අතර ඇති වෙනවා කොන්ට්‍රැක්ට් එකක්. සංජීව කියනවා මම ලක්ෂ 5කට කාර් එක විකුණනවා කියලා. එතකොට මම කියනවා හරි මම ලක්ෂ 5කට කාර් එක මිලදී ගන්න ලෑස්ති කියලා. එතකොට ඔෆර් වුණේ සංජීව, ඔෆරී වුණේ මම. හරිද? එතකොට මම ඒක ඇක්සෙප්ට් කරාට පස්සේ අපි දෙන්න අතර කොන්ට්‍රැක්ට් එකක් ඇති වෙනවා. හැබැයි කිසියම් වෙලාවකදී සංජීව කියනවා ලක්ෂ 5කට මම කාර් එක දෙනවා. හැබැයි මම කිව්වොත් නෑ මම ලක්ෂ 5ක් දෙන්න ලෑස්ති නෑ මම ලක්ෂ 4.5ක් දෙන්න කියලා මම කියනවා. මම ලක්ෂ 4.5ක් දෙන්න කියලා එතකොට සංජීවයක ඇක්සෙප්ට් කරොත් ඔයාලට ඒක තේරෙනවා ඇති. දැන් පළවෙනි අවස්ථාවේ සංජීවන කියන ලක්ෂ 5ක් දෙනවා ඔය ඇක්සෙප්ට් කරන්න කියලා. එතකොට මම ඇක්සෙප්ට් කරොත් සංජීව ඔෆර් මම ඔෆරී. හැබැයි මම කිව්වොත් ලක්ෂ 4.5කට දෙන්න කියලා. එතකොට තේරෙනවනේ. එතන මම තමයි ඔෆර් එක දෙන්නේ. ඒක කවුන්ට් ඔෆර් එකක්. ඔෆරී මාරු වෙනවා. කවුන්ට් ඔෆර් එකදී වෙන්නේ ඔෆරී මාරු වෙනවා. ඒ වගේ වෙලාවකදී අර කලින් එක නිකම්ම ඉන්වැලිඩ් වෙනවා.
ලක්ෂ 5 කතන්දරයක් ආයේ නැහැ අපි දෙන්න අතර. එතකොට ඔෆර් ඉමාරු වුණා. ලක්ෂ 4මාරට කොන්ට්‍රැක්ට් එක හැදෙන්නේ. එතකොට මේ ලක්ෂ 4මාරේ ඔෆර් එක දුන්නේ කවුද? මම. මම තමයි ඔෆර්. එතකොට සංජීව නිකම් ඔෆරි බවට පත් වෙනවා. හැමතිස්සෙම මතක තියාගන්න කවුන්ට් ඔෆර් එකක් ආවොත් එහෙම කවුන්ට් ඔෆර් එකක් එන හැම අවස්ථාවකදීම අර කලින් තිබ්බ ඔෆර් එක නිකම්ම ටර්මිනේට් වෙනවා. ඒක තමයි මෙතනදී කියලා තියෙන්නේ. ඊළඟ ස්ලයිඩ් එකට. ඊළඟට කියලා දෙනවා රිවෝකේෂන් එක. මෙතනදී මේ කියලා දෙනවා අර කිව්වා වගේම withdrawal of an offer by the offerer before offeree makes the acceptance. මෙතනදී මේ කන්ඩිෂන් ඒ කියන්නේ මේක වැදගත්ම දේ තමයි මේ රිවෝකේෂන් එකේදී රිවෝකේෂන් එක කියන දේ කරන්නේ ඔෆරර් විසින්. ඔෆරර් කියන්නේ දැන් සංජීව කියනවා මට ලක්ෂ 5කට කාර් එක දෙන්නම් කියලා. එයානේ ඔෆරර්. එතකොට එයා ඒක දීලා මම ඒක ඇක්සෙප්ට් කරන්න කලින් ටක් ගාලා එයා කිව්වොත් හරි මම සංජීව මට කියනවා ලක්ෂ 5කට මම කාර් එක දෙනවා කියලා. හැබැයි මම ඒක ඇක්සෙප්ට් කරේ නෑ. මං කියනවා හරි සංජීව මම බල්ලා කියන්නම් ඔයාට අනිද්දාට කියන්නම් මම ෂුවර් කරන්නලම කියන්නම් ඔයාට අනිද්දාට මම කාර් එක ගන්නවද නැද්ද කියලා කියනවා. හැබැයි සංජීව මට හෙට හවසට කෝල් කරලා කියනවා මේ ඒ කොන්ට්‍රැක්ට් එක කැන්සල් මචං ඒ ඔෆර් එක දෙන්න විදිහක් නැහැ. මම කාර් එක විකුණන අදහස අයින් කරගත්තා. මම මේක තවදුරටත් පාවිච්චි කරන්න හිතාගත්තා. එහෙම කියලා කිව්වොත් එහෙම අන්න එතනදී රිවෝකේෂන් එක. හැබැයි මෙතනදී සංජීවට බෑ මම ඇක්සෙප්ටන්ස් එක කරාට පස්සේ ඔෆර් එක ආයෙ ගන්න. දැන් මං හදිස්සියවත් කිව්වොත් එහෙම අනිද්දාට කියන්නම් කියලා මං අනිද්දාට කිව්වොත් එහෙම හරි මං මේ කැමති මම කැමති අපි මේ කොන්ට්‍රැක්ට් එකට මං එකගයි මං ඔය කාර් එක මිලදී ගන්න කැමතියි කියලා. අනිද්දා දවල්ට මං එහෙම කියලා අනිද්දා හවසට ආයෙ සංජීවට කෝල් කරලා කියන්න බෑ නෑ බං මං කාර් එක විකුණන්නේ නෑ මට මේ කාර් එක විකුණන්න නතු තියා ගන්න ඕනේ කියලා. මම ඇක්සෙප්ටන්ස් එකක් කරන්න කලින් විතරයි මේ රිවෝකේෂන් කියන දේ කරන්න පුළුවන්. ඒ කියන්නේ රිවෝකේෂන් එකට කාල සීමාවක් තියෙනවා. ඔෆරර්ට විතරයි රිවෝකේෂන් එක කරන්න පුළුවන්. හැබැයි ඔෆරී විසින් ඇක්සෙප්ටන්ස් එක කරන්න කලින් ඒ රිවෝකේෂන් එක කරන්නත් ඕන. ඒක තමයි මෙතන කියලා දෙන්නේ. ඊළඟට lapse of time. lapse of time එකේදී වෙන්නේ මෙතනදී ෆික්ස් ටයිම් එකක් තියෙනවා ඇක්සෙප්ටන්ස් එකට. ඇක්සෙප්ටන්ස් එක සඳහා අදාළ කාල සීමාවක් දීලා තියෙනවා. හැබැයි ඒ කාල සීමාව ඉක්මවා යනවා. දැන් අර මං කිව්වේ දැන් උදාහරණයක් විදිහට දැන් සංජීව කියනවා මට මේ ඔයා මට අනිද්දාට මේ කාර් එක ගන්නවද කියලා හරියටම කියන්නේ කියලා. හැබැයි මම අනිද්දාටත් සද්ද නැතුව ඉන්නවා. අනිද්දාටත් සද්ද නැතුව ඉන්නවා. තව දවසක් දෙයක් බලනවා. ආන් එහෙම ටික දවසක් ගිහලා මම මුකුත් නොකිය ඉන්නවා. එතකොට සංජීවට කිසිම ප්‍රශ්න නැහැ වෙන පුද්ගලයෙක්ට කාර් එක විකුණන්න පුළුවන්. මොකද අපි දෙන්න අතර අර තිබ්බ ඔෆර් එක සහ ඇක්සෙප්ටන්ස් සිද්ධ වෙන්න කලින් ඔෆර් එක ටර්මිනේට් වුණා. එතකොට මේ අර කිසියම් ටයිම් පීරියඩ් එකක් බලනවා. මෙතන මේ lapse of time කියන එක සමහර වෙලාවට certain time period එකක් වෙන්න පුළුවන්. ඒ කියන්නේ ඔෆර් කිව්වොත් එහෙම 25 වෙනිදාට කලින් කියන්න ඕන. 20 වෙනිදාට කලින් කියන්න ඕන. එහෙම කියලා තිබ්බොත් ඒ certain time period එක. හදිසියවත් එහෙම කාල සීමාවක් කියලා නැත්නම් within reasonable time. within reasonable time period කියලා කියන්නේ එතකොට කෝට් එකෙන් සලකලා බලනවා reasonable time period එක. ඒ කියන්නේ සාධාරණ කාල සීමාවක් ඇතුලේ මේක ඇක්සෙප්ට් කරාද නැද්ද කියන එක ඒක මේ up to the discretion. ඒ කියන්නේ කෝට් එකට තමයි ඒ බලය තියෙන්නේ. එතකොට ඒක තීරණය කරලා බලන්න මේ හරි. මෙතන කාල සීමාව කොච්චරක් වගේ බලනවද? අවුරුද්දක් බලනවද? මාස 5ක් බලනවද? ඒක කෝට් එක තමයි ඩිසයිඩ් කරන්නේ. කොහොම හරි ඒ නිශ්චිත කාල සීමාවක් ඇතුලේ හෝ රීසනබල් කාල සීමාවක් ඇතුලේ ඇක්සෙප්ටන්ස් එක වුණේ නැත්නම් නිකම්ම අර ඔෆර් එක ටර්මිනේට් කරනවා. ඒ තුන්වෙනි අවස්ථාව. ඊළඟට හතරවෙනි එක. හතරවෙනි එක අර අපි කිව්ව එකක විස්තර කරන්න දෙයක් නැහැ. කවුරු හරි පාර්ටි එකක් කන්ඩිෂන් එකක් බ්‍රීච් කරොත් ඔෆර් එකේ මෙහෙම කරන්නම් මේ වගේ දේවල් කරන්නම් කියලා පොරොන්දු වෙලා ඒක බ්‍රීච් වුණොත් එහෙම කිසිම කතාවක් නැහැ. එතනදී ටර්මිනේට් වෙනවා ඔෆර් එක. අන්තිම එක ඩෙත් ඔෆ් ද පාර්ටිස්. ඒකෙත් විස්තර කරන්න දෙයක් නැහැ. කවුරු හරි පාර්ටි එකක් කෙනෙක් මැරුණොත් එහෙම මෙතනදී මේ ඒ කියන්නේ ඔෆර් එක නිකම්ම කැන්සල් වෙනවා. මෙතන කියලා තියෙන්නේ මේ කන්සිඩරේෂන් එක ගැන. එතකොට අර අපි පළවෙනිටම කතා කරන තියෙන්න ඕන දේවල් ටිකක් තියෙනවා. ඔෆර් එක මෙන්න මේ දේවල් කන්සිඩරේෂන් එක ඊළඟට ලීගලිටි ඒ වගේ ඊළඟ මාතෘකාව තමයි කන්සිඩරේෂන් එක. එතකොට මේ කන්සිඩරේෂන් එකේදී වෙන්නේ මේකෙදී අනිවාර්යෙන් මම කිව්වා වගේ අර කිසියම් වටිනාකමක් ගෙවන්න ඕන. තමන් මොකක් හරි ඔෆර් එක ඇක්සෙප්ටන්ස් කරන පාටිස් දෙක අතර වටිනාකමක් වෙනුවෙන් කිසියම් හුවමාරුවක් වෙන්න ඕනේ. ඒක තමයි මෙතනදී කියලා තියෙන්නේ. ඒක තමයි කියලා තියෙන්නේ something which is of value given by person in exchange or promise made to him. ඒක තමයි මෙතන කියලා තියෙන්නේ. මේක ඔයාලා මෙහෙම පාඩම් කරලා ලියනවා ලේසි. මේක generally both sides must give something. මේක තමයි සරලම දේ. ඒ කියන්නේ generally both sides must give something. අනිවාර්යෙන් parties දෙකම එක පාර්ටි එකක් දෙයක් දෙනවා අනිත් පාර්ටි එකකට දෙයක් දෙනවා. ඒක තමයි මෙතනදී කියලා තියෙන්නේ. ඊළඟට consideration could be divided into three categories. මෙතන කියනවා consideration එක categories තුනකට බෙදන්න පුළුවන් කියලා. එකක් තමයි executory, executed, past consideration.
ඒක විස්තර කරලා තියෙනවා සරලව. ඒ මෙතන මේ එක්සිකියුටරි කන්සිඩරේෂන් එකක් කියලා කියන්නේ ප්‍රොමිස් එකක් දෙනවා. ඒ කියන්නේ ප්‍රොමිස් ටු ප්‍රොමිස්. ඒ කියන්නේ පාටිස් දෙකෙන් ඉදිරිපත් වෙන ප්‍රොමිස් දෙක. මම කියනවා මම මේ දේ ඔයාලට කරලා දෙන්නම් කියලා. අනිත් පාටිකින් කියනවා ඒ පාටිකිනුත් ප්‍රොමිස් එකක් දෙන්නේ. එතකොට මෙතනදී අර අපි කිව්වේ අර both sides must give something කියලා. එතකොට මෙතන both sides must give something කියන එක ඔය something කියන එක බවට පත් වෙන්නේ ප්‍රොමිස් එක. පාටිස් දෙකෙන්ම ප්‍රොමිස් දෙකක් දෙන්නේ. ඊළඟට මේ එක්සිකියුටඩ් කන්සිඩරේෂන් එකේදී එක පැත්තකින් ඇක්ට් එකක් කරනවා අනිත් පැත්තෙන් ප්‍රොමිස් එකක් කරනවා. මේකට උදාහරණයක් මම සරලව කියන්න. ඊට පස්සේ පාස් කන්සිඩරේෂන් කියන එකේදී වෙන්නේ මෙතනදී කවුරු හරි පාටි එකක් ඕල්රෙඩි දෙයක් කරලා ඉවරයි. එතකොට අනිත් පාටි එකට තමයි ඔබ්ලිගේෂන් එක තියෙන්නේ. මේ උදාහරණෙන් ඔය තුනම තේරෙනවා සරලව. ඒ කියන්නේ දැන් මෙහෙම කියමු දැන් මම දැන් මට කාත් එක්ක හරි කොන්ට්‍රැක්ට් එකක් තියෙනවා. එතකොට ඒ කොන්ට්‍රැක්ට් එකේ තියෙන්නේ දැන් මම කලින් දැන් හරි නිමලුයි කමලුයි කියලා ගමු. නිමලුයි කමලුයි කියලා දෙන්නෙක් ඉන්නවා. එතකොට නිමල් කලින් දීලා තියෙනවා කමල්ට රුපියල් 50000. එයා එයාගේ පාර්ට් එක කරලා ඉවරයි. එතකොට එයා රුපියල් 50000 දීලා දෙන ඊට පස්සේ කිසියම් කාල සීමාවකට පස්සේ එයා කියනවා මම උඹට රුපියල් 50000 දීලා තියෙනවා. ඒ රුපියල් 50000 මට ආයෙ එපා. හැබැයි ඒ රුපියල් 50000ට හරියන්න මේ ඔයාගේ බයික් එක මට දෙන්න කියලා කියනවා. එතකොට මෙතනදී එක පාර්ටි එකක් ඕල්රෙඩි එයාගේ ඔබ්ලිගේෂන් එක කරලා ඉවරයි. එතකොට අනිත් පාර්ටි එකට තියෙන ඔබ්ලිගේෂන් එක. එතකොට එයාට තමයි කන්සිඩරේෂන් එක ගෙවන්න දෙන්නේ. එතකොට මෙතන කන්සිඩරේෂන් එක වෙන්නේ මොකද්ද? මෙතනදී කන්සිඩරේෂන් එක වෙන්නේ අර මෝටර් බයික් එක. එතකොට අනිත් පැත්තේ කන්සිඩරේෂන් එක උනේ මොකද්ද? එයා දුන්න රුපියල් 50000. අන්න ඒක හැමතිස්සෙම කන්සිඩරේෂන් එකදී පාර්ටිස් දෙකෙන්ම මොනවා හරි කැපකිරීමක් කරන්න සිද්ධ වෙනවා. එහෙම නැතු එක පාර්ටි එකක් නිකම්ම හිටියොත්. දැන් උදාහරණයක් විදියට දැන් මට තියෙනවා ඉඩම මම මේ ඉඩම මගේ හොඳම යාළුවාට මම ඒක ලියලා දෙනවා. උඹ යාළුවා නිසා මේ ඉඩම තියාගන්න. එතකොට මට මොකක් හරි දෙයක් කැප කරන්න සිද්ධ වුණා. හැබැයි යාළුවා මොකුත් දුන්නද නැහැ. එයා කන්සිඩරේෂන් එකක් දුන්නේ. එතකොට මෙතන කොන්ට්‍රැක්ට් එකක් නැහැ. හැමතිස්සෙම පාටිස් දෙකටම මොනවා හරි දෙයක් වියදම් කරන්න සිද්ධ වෙනවා. කැප කරන්න සිද්ධ වෙනවා. ඒක තමයි මෙතන කියන්නේ. මෙතන තියෙන්නේ ඉන්ටෙන්ෂන් එක. ඒ කියන්නේ ලීගල් රිලේෂන්ෂිප් එකක් හදාගන්න ඕනේ අනිවාර්යෙන් කොන්ට්‍රැක්ට් එකකදී. අර අපි කිව්ව විදිහට අනිවාර්යෙන් ඇග්‍රීමන්ට් එකක් ගහලා එක්ක එක ලෝයර් කෙනෙක් විසින් සයින් කරලා හරි වෙනත් කවුරු හරි සාක්ෂිකාරයෙක් සයින් කරලා හරි මෙතන ලීගල් විදිහට දෙයක් සිද්ධ වෙන්න ඕනනේ. එතකොට මේ ලීගල් රිලේෂන්ෂිප් එකකට ඉන්ටෙන්ෂන් එක කොහොමද හොයාගන්නේ කියන එක තමයි මෙතන කතා කරන්නේ. Agreement is not binding unless there is an intention to legal consequences. ඒ කියලා කියන්නේ agreement එකක් ඕනම කෙනෙක්ට ඇති කරගන්න පුළුවන්. හැබැයි ඒක binding nature එකක. binding nature එකක් කියන්නේ අනිවාර්යෙන් ඒකට බැඳිලා ඉන්නවා. ඒ කියන්නේ parties දෙකම එකට බැඳිලා ඉන්නවා. කිසියම් අවස්ථාවකදී agreement එක breach වුණොත් මෙන්න මේ දේවල් මම කරන්න බැඳිලා ඉන්නවා කියලා ඒගොල්ලෝ ඒකත් එක්ක bind වෙලා ඉන්නවා. agreement එකත් එක්ක bind වෙලා ඉන්නවා. එහෙම bind වෙන්නේ legal consequences follow කරොත් විතරයි. අන්න ඒක තමයි මෙතනදී කතා කරන්නේ. එතකොට මෙතනදී මේ කියලා තියෙනවා මේ contract වර්ග තියෙන්න පුළුවන්, commercial agreements තියෙන්න පුළුවන්, domestic agreements තියෙනවා. commercial agreement එකක් කියලා කියන්නේ දැන් මොකක් හරි අනිවාර්යයෙන්ම commercial purpose එකකට ඇති වෙන agreement එකක්. domestic agreement එකක් ඇති වෙන්න පුළුවන් ඕනෑම single persons ලා අතර. ඕනම දෙයක් සම්බන්ධයෙන් agreement එකක් ඇති වෙන්න පුළුවන්. මේ දැන් අපිට දැන් උදාහරණයක් විදිහට කියනවනේ දැන් මැච් එකක් සම්බන්ධයෙන් වුණත් පුළුවන් නේද අපි ඔට්ටුවක් අල්ලලා දිනුවොත් අපිට ඇග්‍රීමන්ට් එකක් ඇති කරගන්න පුළුවන් හරි අද මැච් එක මේ ඉන්දියාව දිනුවොත් එහෙම ඔයා මට මේ වටිනාකම ගෙවන්න අද මැච් එක ශ්‍රී ලංකාව දිනුවොත් ඔයා මට මේ වටිනාකම එහෙම දෙයක් ඇග්‍රීමන්ට් එකකට හදලා එතකොට ඇග්‍රීමන්ට් එකේ කන්ඩිෂන් ටික විදිහට ශ්‍රී ලංකාව දිනුවොත් මෙන්න මේ වටිනාකම ගෙවන්න ඕන ඉන්දියාව දිනුවොත් මෙන්න මේ වටිනාකම ගෙවන්න ඕන අන්න ඩොමෙස්ටික් ඇග්‍රීමන්ට් එකක් ඇති වෙනවා සාමාන්‍ය දෙයක් සම්බන්ධයෙන් එතකොට ඒක කවුරු හරි ලීගල් ඔෆිසර් කෙනෙක් හෝ ලෝයර් කෙනෙක් හෝ වෙන සාක්ෂිකාරයන් විසින් සයින් කරාට පස්සේ ඒක බයින්ඩින් නේචර් එකක්. එතකොට හදිස්සියවත් දැන් ඒ කියලා තියෙන දේ සිද්ධ කරලා එයාට ඒ වගකීමෙන් පලා යන්න බෑ. මොකද එතන ලීගල් රිලේෂන්ෂිප් එකක් ඒගොල්ලෝ හදාගෙන තියෙනවා. එතකොට ඔය ඉන්ටෙන්ෂන් එක කියන දේ ඇති වෙන්නේ අර කොන්ට්‍රැක්ට් එක කියන දෙයට ඇවිල්ලා ඒ කොන්ට්‍රැක්ට් එක මේ කියන්නේ ඇග්‍රීමන්ට් එකක් මේ ඇති කරලා ඒ ඇග්‍රීමන්ට් එකේ ලීගල් කන්සික්වෙන්සස් තිබ්බොත් විතරයි. එහෙම නැතුව කටවචනෙන් නිකම්ම අපි මොකක් හරි දෙයකට ආවට ලීගල් කන්සික්වෙන්සස් එතන නැත්තම් ඒ වගේ වෙලාවකදී අපිට කියන්න බෑ මේ ඒකේ මොකක් හරි දෙයක් සිද්ධ වුණොත් එහෙම ඒකට අනිවාර්යෙන් ඒකෙන් රෙමඩි එකක් ගන්න පුළුවන්. ඒකට විසඳුමක් ගන්න පුළුවන් කියලා අපිට කියන්න බෑ. එතකොට මෙතන ඉන්ටෙන්ෂන් එකේදී හැමතිස්සෙම බලන්න ඕන මේ කියන්නේ කොන්ට්‍රැක්ට් එකක් වැලිඩ් වෙන්න නම් අනිවාර්යෙන් intention to create legal relationship කියන දේ සම්පූර්ණ වෙන්න ඕන. මේක අපි කලින් කියපු එකම capacity to contract. capacity to contract කියන්නේ අර මං කිව්වා වගේ හැම පුද්ගලයෙක්ටම Tamanට හිතුන පළියට කොන්ට්‍රැක්ට් එකකට යන්න බෑ.
එහෙම කොන්ට්‍රැක්ට් එකට යන්න බැරි සමහර කට්ටිය ඉන්නවා. එතකොට ආන් ඒ කට්ටිය තමයි මේ උදාහරණයක් විදිහට දීලා තින්නේ මයිනස්ලා. මෙන්ටලි ඩිසෝඩර්ඩ් මානසික අවුල් තියෙන කට්ටිය ඉන්නවා. ඒගොල්ලන්ට බෑ. ඊළඟට ඉන්ටොක්සිකේටඩ්. ඉන්ටොක්සිකේටඩ් පර්සන්ලා කියන්නේ බීමතින් ඉන්න පුද්ගලයෝ. දැන් කොන්ට්‍රැක්ට් එකට දැන් ඒක දැන් බීලා ඉන්න වෙලාවක දැන් කෙනෙක්ගේ සිහිය හොඳ තත්ත්වේ නැහැ. එතකොට ඒ වගේ වෙලාවට එයාට පොඩ්ඩක් ඉතින් වැඩි වෙලා නිසා කියන්න පුළුවන් මේ හරි මම මගේ ගෙදර විකුණනවා මං හෙට ගෙදර විකුණනවා මගේ කාර් එක මම විකුණනවා ඒ වගේ දේ. හැබැයි මෙයාලා විසින් කොන්ට්‍රැක්ට් එකට එළඹෙනවා නම් ඒක ඉන්නලි. මොකද එයා ඉන්ටොක්සිකේටඩ් ලා ඉන්නේ වෙලාවේදී. එතකොට මයිනස්ලා මෙන්ටලි ඩිසෝඩර්ඩ් මේ මෙන්ටලි ඩිසෝඩර්ඩ් කට්ටියට තමයි අන්සවුන්ඩ් මයින්ඩ් පර්සන් කියලා කියන්නේ. ඊළඟට ඉන්ටොක්සිකේටඩ් මේ කියන කට්ටිය කොන්ට්‍රැක්ට් එකට එළඹුණා කියලා වැඩක් නැහැ. ඒක ලීගලි වැලිඩ් කොන්ට්‍රැක්ට් එකක් වෙන්නේ. ඒක නිකම්ම කැන්සල් වෙනවා. මෙතනදී කියනවා minus most contract with a minor are voidable. This is say to he has right not to be bound by the මේ voidable කියලා කියන්නේ මේ voidable කියලා කියන්නේ මේ මෙතනදී ඇතැම් වෙලාවට valid වෙන්න පුළුවන්. තවත් සමහර වෙලාවට invalid වෙන්න පුළුවන්. ඒක තීරණය වෙන්නේ circumstances මත. මේ ඒක තමයි මේ දීලා තියෙන්නේ මේ binding on the minor contracts for necessities benefit service contracts මේ contract for necessities කියන එක තමයි මෙතන වැදගත් වෙන්නේ. මෙතන කියලා තියෙන්නේ දැන් සමහර වෙලාවට minor කෙනෙක් විසින් contract එකකට එළඹිලා තිබ්බොත් අනිවාර්ය දෙයක්. ඒ කියන්නේ necessity. ඒක අනිවාර්යයි. ඒ කියන්නේ වෙන කිසිම කෙනෙක්ට මේ contract එක වෙනුවෙන් එළඹෙන්න බෑ. එයා වෙනුවෙන් එයාගේ වැඩිමහල් පුද්ගලයෙක්ටවත් එහෙම කාටවත් ඒකට එළඹෙන්න බෑ. උදාහරණයක් විදිහට ළමයාගේ අම්මයි තාත්තයි පවුලේ කට්ටිය කවුරුත් නැත්තම්. නමුත් ඒ ළමයාට යම්කිසි දේපලක් තියෙනවනම් එතකොට එයාට ඒක විකුණන්න ඕන වෙලා තියෙනවනම් එයා වෙනුවෙන් ඉදිරිපත් වෙන්න කවුරුත් නැහැ. ඒ වගේ වෙලාවකදී ඒක necessity එකක්. එතකොට ඒ වගේ necessity එකක් තියෙන වෙලාවක කෝට් එකට සලකා බලන්න පුළුවන් මේක වැලිඩ්ද නැද්ද කියලා. හැබැයි මේක බොහොම මේ සුළු ඉඩක් තියෙන. ඒ කියන්නේ 100ට පොඩි ප්‍රමාණයක්. එහෙම නැති වුණොත් අනිවාර්යෙන් 100ට 90ක් 95ක් ඉඩ දින මයිනර් කෙනෙක් එනවනම් කොන්ට්‍රැක්ට් එකකට ඒක ඉන්නලි. හැබැයි මේ කොන්ට්‍රැක්ට් ඔෆ් necessities අවස්ථාවකදී ඒ වගේ දෙයක් void වෙන්න පුළුවන්. ඊළඟට මේ beneficial service contract කියන එකත් එහෙමයි. ඒ කියන්නේ මෙතනදී ගොඩක් වෙලාවට වෙන්නේ benefit ඒ කියන්නේ service එකක් කරහා benefit එකක් වෙනවා. ඒ කියන්නේ දැන් ඔය ළමා නිවාස අනම්මනම් දේවල් සම්බන්ධයෙන් ඒ වගේ දේවල් වලදී කවුරු හරි කෙනෙක් මේකකට එළඹිලා තිබ්බොත් එහෙම ඒවා voidable nature එකකින් තියෙන කියලා තමයි කියන්නේ. මේ දෙත් එච්චර ලොකු වැදගත්කමක් නැහැ හැබැයි ඒකේ. මෙතන ආයේ capacity to contract ඒක අරගමයි කියලා තියෙන්නේ mentally disordered සහ intoxicated. ඊළඟට legality of contract මෙතනදී කියලා තියෙනවා මේකත් මම කාරින් කතා කරපු එක. ඒ කියන්නේ illegal purpose එකක්. දැන් කොන්ට්‍රැක්ට් එකක් දෙන්න පුළුවන් නේද? මිනිස්සු මරන්න කියලාත් කොන්ට්‍රැක්ට් එකක් දෙන්න පුළුවන්. මොනවා හරි දැන් කුඩු ටිකක් ගිහිල්ලා දෙන්න මේ කොළඹට කුඩු ටිකක් මේ travel කරලා දෙන්න ඒක කියලා කොන්ට්‍රැක්ට් තියෙන්න පුළුවන්. එහෙම කොන්ට්‍රැක්ට් තියෙන්න පුළුවන්. හැබැයි ඒවා legally මේ base කොන්ට්‍රැක්ට් නෙවෙයි. ඒ කියන්නේ legal විදිහට ඒවා සලකන්න බෑ. කොන්ට්‍රැක්ට් එකේ උදාහරණ විදිහට දීලා තියෙනවා මේ kill, drug dealing, prostitution. ගණිකා ව්‍යාපාරය මන්ද්‍රව්‍ය ප්‍රවාහනය කවුරු හරි කෙනෙක්ව මරනවා නම් ඒ වගේ දේවල් null and void contract වලට වත් වෙනවා. ඒගොල්ලොන්ට ඒක contract එකක් වෙන්න පුළුවන්. හැබැයි ඒක උසාවිය සලකන්නේ නැහැ valid contract එකක් විදිහට. එතකොට මේ මම මිනිස්සෙක් මරන්න කියලා රුපියල් 50000ක් දුන්නා මේ මිනිස්සයයි මිනිහව මැරුවේ නැහැ. මේකට මට රෙමඩි එකක් දෙන්න කියලා ඉල්ලන්න බෑ. මෙතනත් එහෙමයි. මේ consent එක කියලා කියන්නේ කැමැත්ත ලබා දීම. ඒ කියන්නේ දැන් parties දෙකේම කැමැත්තක් තිබ්බොත් විතරනේ අපිට පුළුවන් මේ agree වෙන්න දෙයකට. එතකොට මේ කියන්නේ කොන්ට්‍රැක්ට් එකක් වැලිඩ් වෙන්න නම් ඔෆර් සහ ඇක්සෙප්ට් කියන දෙන්නගෙම කැමැත්ත තියෙන්න ඕන. එතකොට මේ following situations වලදී කවුරු හරි කෙනෙක් කැමැත්ත දීලා තිබ්බත් ඒක වැලිඩ් වෙන්නේ නැහැ. මිස්ටේක් එකක්. දැන් මිස්ටේක් එකක් කියන්නේ කවුරු කෙනෙක් මිස්ටේකන්ලි කැමැත්ත දෙනවා. ඒ කියන්නේ හරි අවබෝධයක් නිසි අවබෝධයක් නැතුව ඒ වගේම එයා වෙන 100කින් ඉන්න වෙලාවක හරි එහෙම නැත්නම් එයා වෙනත් දෙයක් හිතේ තියාගෙන හරි එයා ඒක වැරදියට අවබෝධ කරගෙන මිස්ටේක් එකකින් එයා මේ කැමැත්ත දුන්නොත් එහෙම. හරි මම කැමතියි කියලා කියන මිස්ටේක් එකක් නිසා. ඒ කියන්නේ දැන් ඉක්කද වාහනයක් ගන්න කැමති වෙනවා. හැබැයි එයා හිතන්නේ දැන් කාර් එකක් කියමු දැන් ඇල්ටෝ එකක්. සහ මරුටියක් හොයාගන්න බැරි පුද්ගලෙක් වෙන්න පුළුවන් මිස්ටේක් එකකින්. එතකොට ඒක මරුටි එකක් කියලා හිතාගෙන ඇල්ටෝ එකකට කැමති වෙනවා. එතකොට මෙතන එයාගේ කන්සෙන්ට් එක තියෙනවා. හැබැයි ඒ කන්සෙන්ට් එක වැලිඩ් නෑ. මොකද එයා මිස්ටේක් එකකින් තමයි ඒ කන්සෙන්ට් එක දීලා තියෙන්නේ. කැමැත්ත දීලා තියෙන්නේ. ඊළඟට misrepresentation එක. misrepresentation එක කියලා කියන්නේ කවුරු හරි කෙනෙක් මරුටියක් පෙන්නලා ඒක ඇත්තටම ඇල්ටෝ එකක් වගේ කියලා කියනවා. ඒ කියන්නේ ඔෆර් එක දෙන කෙනා. මේක මේ ඇල්ටෝ එකක් 2010 ඇල්ටෝ එකක් හොඳ කන්ඩිෂන් එකේ දෙන එහෙම කිය. හැබැයි ඇත්තටම මේක මරුටියක්. අන්න ඒ වගේ දෙයක් කිව්වට පස්සේ ඒකට කන්සෙන්ට් එක දීලා තිබ්බත් ඒකත් ඉන්වැලිඩ්. ඊළඟට ඩියුරස්. ඩියුරස් සහ අන්ඩියු ඉන්ෆ්ලුවන්ස් දෙකම එකමයි. මෙතන ඩියුරස් සහ අන්ඩියු ඉන්ෆ්ලුවන්ස් කියන එකේදී වෙන්නේ
බලහත්කාරයෙන් කැමැත්ත ලබා ගැනීම කියන්නේ. ඒ කියන්නේ අනිවාර්යෙන් ඔයා මේකට කැමති වෙන්න ඕන කියලා බලෙන් අස්සම් කරව ගන්නවා. එහෙම නැත්නම් බලෙන් මේ කොන්ට්‍රැක්ට් එකකට එළඹෙනවා. දැන් ඔය ගෙවල් කුලියට දෙද්දිම ඔය දේ වෙනවනේ. ඒ කියන්නේ දැන් අම්මලා තාත්තලා ඔය වයස් කට්ටිය ඉන්නවනේ. ඒගොල්ලෝ බය කරලා කොන්ට්‍රැක්ට් එකට ඇග්‍රී කරව ගන්නවා. අන් ඒ වගේ දෙයකින් ඒ කියන්නේ මේ අනිසි විදිහට බලහත්කාරයෙන් කැමැත්ත ලබා ගත්තොත් එහෙම ඒ වගේ වෙලාවකදී ඒ කන්සෙන්ට් එක දුන්නට වැඩක් නැහැ. ඒක ඉන්වැලිඩ් වෙනවා. ඊළඟට ඒක ගැන වෙන වෙනම ටිකක් කියලා දෙනවා. මිස්ටේක් කියන එක යටතේ. මෙතන කියලා දෙනවා contract will be void mistake only when the mistake is such that never real agreement එක real agreement එකක් වෙන්නේ නැහැ. ඊළඟට parties mistake එකක් කරලා තියෙනවා නම් එතනදී agree වෙන්නේ නැහැ. Never have made the agreement. ඒ කියන්නේ agreement එක කරත් වැඩක් නැහැ. ඒක කවදාවත් එහෙම agreement එක කෙලමුනේ නැහැ කියලා තමයි සැලකන්නේ. ඒ තුන වෙනම පාඩම් කරන්න ඕනේ නැති ඔයාලා mistake කියන idea එක ඔළුවේ තියාගන්න. මෙතන තව අවස්ථා කිහිපයක් දීලා තියෙනවා. මිස්ටේක් වෙලා තියෙන ඒවා. මිස්ටේක් affect the contract. ඔව් මේ තියෙන මිස්ටේක් as to the nature of the contract. මම අර කලින් කිව්ව උදාහරණෙන්නේ nature කියන එකට. ඒ කියන්නේ contract එකේ nature එක. මොකක් සම්බන්ධයෙන්ද? ඒ අදාළ අර අපි මිලදී ගන්න භාණ්ඩය හෝ සේවාව හෝ ඒක සම්බන්ධයෙන් nature එක සම්බන්ධයෙන් තියෙන. ඊළඟට mistake as to the identity of the person contracted with. මේක මෙතනදි වෙන්නේ වරදවා වටහා ගන්නවා මම contract එක ඇති කරගන්නේ මෙයා එක්ක. කියන්නේ මම දැන් මගේ idea එක තියෙන්නේ සංජීව එක්ක තමයි මම මේ contract එක ඇති කරගන්නේ කියලා. හැබැයි ඇත්තටම මම සංජීව එක්ක නෙවෙයි වෙනත් පුද්ගලයෙක් එක්ක තමයි contract එක ඇති කරගෙන තියෙන්නේ. හැබැයි මං හිතන්නේ ඒ පුද්ගලයා තමයි සංජීව කියලා. ඒ කියන්නේ පුද්ගලයා වැරදිලා මට mistake එකකින් පුද්ගලයා වැරදිලා. අන්න ඒ වගේ අවස්ථාවක්. ඊළඟට mutual mistake as to the identity of the contractor. මෙතනදී සමහර ලාවට mutual mistake එකක් කියන්නේ parties දෙකම මේ misunderstanding එක නිසා mistake එක සිද්ධ වෙලා තියෙනවා. ඊළඟට common mistake as to the identity of the thing. මේ mutual mistake සහ common mistake කියන අවස්ථා දෙකේදී මෙහෙමයි. ඒ අවස්ථා දෙකේදීම identity of the thing සම්බන්ධයෙන් තමයි contract. ඒ කියන්නේ parties දෙකම ඒ කියන්නේ පොදුවේ ඒගොල්ලන්ට වැරදීමක් සිද්ධ වෙලා තියෙනවා. මේ ඒ කියන්නේ common කියන පොදුවේනේ පොදුවේ. එහෙම නැත්නම් parties දෙකටම මේ අවස්ථාවේ වැරදීමක් සිද්ධ වෙලා තියෙනවා. ඊළඟට effect of the quality of the contract. ඒ කියන්නේ මෙතනදී mistake එක ඇති වෙලා තියෙන effect එක. ඒ කියන්නේ දැන් contract එක අරමුණක් තියෙනවනේ මොකක් හරි. මේකෙන් දැන් contract එකට ලැබුණාට පස්සේ මේක තමයි ප්‍රතිඵලය කියලා. එතකොට ප්‍රතිඵලය සම්බන්ධයෙන් වැරදි වැටහීමක් ඇති වෙලා තියෙනවා. හරි මම මේ contract එක ලැබුණොත් හම්බෙන්නේ මට මේ ප්‍රතිඵලය. හැබැයි යා හිතාගෙන ඉන්නේ වෙන ප්‍රතිඵලයක්. එතකොට ඒක වරදවා වටහාගෙන යනවා. එතනදිත් එතකොට මේ consent එක valid වෙන්නේ නැහැ. ඊළඟට mystery presentation එක. mystery presentation කියන්නේ බොරුවක් කරලා. එයාව රවට්ටලා. consent එක ගත්තොත් ඒක valid වෙන්නේ නැහැ කියන එක. ඊළඟට duress threatening or cause physical harm. ශාරීරික හානියක් හෝ threat කරලා, තර්ජනය කිරීමක් කරලා. undue influence කියලා කියන්නේ මෙතනදී one party is stronger than another party. ඒක අතර වගේ. ඒ කියන්නේ එක පාටියක් ගොඩක් දැන් දේශපාලනඥයෙක්ගේ පාර්ශවයක්. එහෙම නැත්නම් වෙන මොකක් හරි පාතාල නායකයෙක්ගේ කෙනෙක්. එතකොට ඒ වගේ කෙනෙක් තමන්ගේ අර බලපුලුවන්කාරකම් පාවිච්චි කරලා අනිත් කට්ටියගේ කන්සෙන්ට් එක අරගෙන දිනනවනම් ඒ වගේ වෙලාවකදී මේ කන්සෙන්ට් එක වැලිඩ් වෙන්නේ නැහැ කියලා. එතකොට මේ කිසිම දෙයක් තියෙනවා නම් කන්සෙන්ට් එක වැලිඩ් වෙන්නේ නැහැ. මෙහෙම නැතුව තමයි කන්සෙන්ට් එක තියෙන්න ඕනේ වැලිඩ් එකක් වෙන්න නම් කියලා තමයි කියන්නේ. ඊට පස්සේ terms of contract. මේක අර අපි මෙච්චරලා කතා කරපු පාර්ට් එකකින් වෙනස්. මේ terms කියන දේ තමයි contract එකක් run වෙන්න බලපාන මේන්ම දේවල් ටික. ඒ කියන්නේ contract එක අපි අර කලින් කතා කරේ terms and conditions කියලා තියෙනවා. අපි Windows update කරන්න ගියත් එහෙම නැත්නම් අපි මොනවා හරි භාණ්ඩයක් මිලදී ගද්දි form එකක් අස්සම් කරන්න දුන්නොත් අපිට කියවලා බලලා අස්සම් කරන්න කියලා දෙන්නේ terms and conditions. එතකොට ඔය terms සහ conditions කියන දේවල් ටිකේ තමයි මේ legally කෙනෙක් bind වෙනවද නැද්ද? මොනවටද මම මේ contract එකට මම එළඹුණොත් මම වගකිව යුතු වන්නේ මොනවටද? අන්න ඒ දේවල් ටිකට තමයි terms කියලා කියන්නේ. එතකොට මේ terms කියන එක the promises or understanding by the parties in the contract. මෙතන සරලවම promises in the contract කියලා වලට ලියන්න පුළුවන්. terms කියන්නේ promises in the contract. ඒ කියන්නේ parties දෙක මොනවා වෙනුවෙන්ද promise දෙන්නේ. මම මේක කරන්නම් කියලා promise කරනවා. අනිත් party කියනවා ඒ වෙනුවෙන් මම මේක කරන්නම් කියලා promise කරනවා. ඔන්න ඔය වෙන promise ටිකට තමයි terms කියලා කියන්නේ. ඔය term එකක් breach වුණොත් තමයි අපිට උසාවියකට ගිහිල්ලා කියන්න පුළුවන් මේ term එක breach වෙලා තියෙනවා. මේ අපි ඇග්‍රී වුණේ මෙන්න මේ ආකාරයට මේ term එක ආරක්ෂා කරනවා කියලා ප්‍රොමිස් වුණා. හැබැයි ඒක බ්‍රීච් වෙලා තියෙනවා. ඒ වෙනුවෙන් අපිට මේ විසඳුමක් දෙන්න කියලා ඉල්ලන්න පුළුවන් වෙන්නේ එතකොට. එතකොට මේ terms ප්‍රධාන වශයෙන් ආකාර තුනයි. එකක් තමයි condition. අනිත් එක warranty, innominate terms. එතකොට මේ condition, warranty සහ innominate terms කියන තුන සරලව කියනවා නම් condition කියලා කියන්නේ මේවා කිසිම අවස්ථාවකදී බ්‍රීච් වෙන්න බෑ. කිසියම් අවස්ථාවකදී condition එකක් breach වුණොත් එහෙම
ඒ බ්‍රීච් වෙන කන්ඩිෂන් එක අපිට පුළුවන් කොන්ට්‍රැක්ට් එක රෙපියුඩේට් කරන්න. ඒ කියන්නේ කිසියම් අවස්ථාවකදී කන්ඩිෂන් එක බ්‍රීච් වුණොත් තවදුරටත් මේ කොන්ට්‍රැක්ට් එක වැලිඩ් නැහැ. අපි මේ කොන්ට්‍රැක්ට් එක අතහැරලා දානවා. අපි දෙගොල්ලක් අතර කොන්ට්‍රැක්ට් එකක් තියෙනවා, කන්ඩිෂන් එකක් බ්‍රීච් කරන එක පාර්ටි එකක්. එතකොට අනිත් පාර්ටි එකට අපි කියනවා ඉනසන්ට් පාර්ටි එක කියලා. එතකොට අර කන්ඩිෂන් එක බ්‍රීච් කරන පාර්ටි එකට අපි කියනවා ගිල්ටි පාර්ටි එක කියලා. එතකොට ගිල්ටි පාර්ටි එක විසින් කන්ඩිෂන් එක බ්‍රීච් කරපු ගමන් ඉනසන්ට් පාර්ටි එකට පුළුවන් සම්පූර්ණයෙන් මේ කොන්ට්‍රැක්ට් එක අතහැරලා දාන්න. තවදුරටත් ඒ කොන්ට්‍රැක්ට් එක නැහැ. ඒක අවලංගුයි. නමුත් වොරන්ටි කියන දෙයක් බ්‍රීච් වුණොත් එහෙම කිසිම අවස්ථාවකදී ඉනසන්ට් පාර්ටි එකට බෑ වොරන්ටි එකක් බ්‍රීච් වුණත් ඒකට කොන්ට්‍රැක්ට් එක අතහැරලා දාන්න. ඒගොල්ලන්ට කරන්න පුළුවන් එක දෙයයි. එයාලට පුළුවන් උසාවියකින් වොරන්ටි එකක් බ්‍රීච් වීම වෙනුවෙන් ඩැමේජ් ක්ලේම් කරන්න. ඒ කියන්නේ ඒකට මූල්‍යමය වන්දියක් ගන්න පුළුවන් ඒගොල්ලන්ට. හැබැයි එයාලට අර කොන්ට්‍රැක්ට් එක අතහැරලා දාන්න බෑ. එතකොට මේ තුනේ මේ හයරාකි එක ගත්තොත් එහෙම මේ වැදගත්කමේ පිළිවෙලට ගත්තොත් කන්ඩිෂන් වල තමයි වැඩි බරක් තියෙන්නේ. කන්ඩිෂන් කියන නොත් එහෙම ඒකට අපි අර කිව්වා වගේ කොන්ට්‍රැක්ට් එක අතහැරලා දාන්න බෑ. හැබැයි ඒ බ්‍රීච් වෙච්ච වොරන්ටි එක වෙනුවෙන් අපිට කිසියම් වටිනාකමක් ගන්න පුළුවන්. මේක තමයි අපි ඔය දැන් ෆෝන් එකක් ගද්දි වොරන්ටි එකක් ගන්නවා කියලා කියන්නේ. ෆෝන් එකක් ගද්දි වොරන්ටි එකක් බයි මේ මොකක් හරි වොච් එකක් ගද්දි වොරන්ටි එකක්. ඒ කියන්නේ වොරන්ටිස් කියන අපි හිතනවා වොරන්ටි එකක් කියන්නේ සෑහෙන වටිනාකමක් තියෙන දෙයක් කියලා. හැබැයි ඇත්තටම ඒක කන්ඩිෂන් එකක් වුණොත් තමයි වටිනාකම තියෙන්නේ. වොරන්ටි කියන්නේ ඊට වඩා අඩු වටිනාකමක් තියෙන දෙයක්. ඊළඟට මේ ඉනොමිනේට් ටර්ම් කියන එක. මේ ඉනොමිනේට් ටර්ම් කියන එක කන්ඩිෂන් සහ වොරන්ටි කියන දෙකටම පස්සේ පසුකාලීනව මේ කොන්ට්‍රැක්ට් වලට ඇඩ් වෙච්ච දෙයක්. මේ ඉනොමිනේට් ටර්ම් එකක් කියන එක කෙලින්ම කියලා නෑ කන්ඩිෂන් එකක්ද වොරන්ටි එකක්ද කියලා. මෙතනදී සමහර වෙලාවට ඒක හැංගිලා තියෙන්නේ කන්ඩිෂන් එකක්ද වොරන්ටි එකක්ද කියලා තීරණය කරන්න බෑ. නමුත් ඒ අවස්ථාවට අනුව කෝට් එකෙන් තමයි තීරණය කරන්නේ මොකක්ද ඉනොමිනේට් ටර්ම් එකක් වෙන්නේ කියලා. ඒ කියන්නේ කන්ඩිෂන් එකක්ද වොරන්ටි එකක්ද මේ අවස්ථාවේ මේකේ මේ කන්ඩිෂන් මේක බිඳ වැටීම නිසා මේ ඉනොමිනේට් ටර්ම් එක මේ බ්‍රීච් වෙච්ච නිසා ලොකු ඩැමේජ් එකක් වෙලා තියෙනවා. සෑහෙන සීරියස් හාම් එකක් වෙලා තියෙනවා නම් ඉනසන්ට් පාර්ටි එකට කෝට් එක ඩිසයිඩ් කරන එක කන්ඩිෂන් එකක් කියලා. එතකොට ඒකෙන් ලොකු හානියක් නැත්තම් එච්චරම අවුලක් නැහැ. තවදුරටත් කොන්ට්‍රැක්ට් එක ඇදගෙන යන්න පුළුවන් නම් ඒ වගේ වෙලාවකදී කෝට් එක කියනවා ඒක වොරන්ටි එකක් කියලා. එතකොට ඉනොමිනේට් ටර්ම් එක කියන එක වෙලාවකදී කන්ඩිෂන් එකක් වෙන්නත් පුළුවන්. තවත් වෙලාවකදී වොරන්ටිස් වෙන්නත් පුළුවන්. හැබැයි based on the circumstances තමයි ඒක තීරණය කරන්නේ. එතකොට මේ ඉනොමිනේට් ටර්ම් එකක් කන්ඩිෂන් එකක් වෙනවද වොරන්ටි එකක් වෙනවද කියන එක තීරණය කරන්නේ පාර්ටිස් විසින් නෙවෙයි කෝට් එක විසින්. ඊළඟට මේ කන්ඩිෂන්ස් කියන එක වෙනම කියලා තියෙනවා. මම අර කිව්ව කතාව goes into the root of the foundation of contract. vital term of contract. මේ ටික වෙනම ඔයාලා මේ මතක තියාගන්න ඕනේ නැහැ. මේ කන්ඩිෂන් කියන එක මම කියපු අදහස මතක තියාගන්න වැදගත්ම දේ. ඒ කියන්නේ ෆන්ඩමෙන්ටල් බේස්ම එක ටර්ම් එකක් කියක ෆන්ඩමෙන්ටල් වැදගත්ම දේ තමයි කන්ඩිෂන් කියලා කියන්නේ. එහෙම එකක් බ්‍රීච් වුණොත් කොන්ට්‍රැක්ට් එක තවදුරටත් තියෙන්නේ නැහැ. ඊළඟට වොරන්ටිස් කියලා තියෙනවා. එතකොට මෙතන වොරන්ටිස් කියන එකේ මම අර කිව්ව දේ. දෙන්නේ එහෙම වොරන්ටි එකක් බ්‍රීච් වුණාට අවුලක් නැහැ. එතන මේ බෙට්නි vs ගයි කියන කේස් එක ඒක කේස් එකේ වෙන්නේ මේ බෙට්නි vs ගයි කියන එකේ වෙන්නේ දැන් ඔපෙරා එකක් තියෙනවා. ඒ ඔපෙරා මේ එකට ඇත්තගෙන කියන ඩාන්සින් කරන කෙල්ලෙක් ඔපෙරා එකට ඉන්ස්ට්‍රුමන්ට් එකක් ඇති කරගන්න ඕන. මේ මාස 3ක කාලයක් එයා ඔපෙරා එකේ ඩාන්ස් කරනවා කියලා තමයි එයා කොන්ට්‍රැක්ට් එක ඇති කරගන්නේ. ඒ කියන්නේ අදාළ ඒ තියටර් එකත් එක්ක කොන්ට්‍රැක්ට් එක ඇති කරගන්නේ. හැබැයි මෙතනදී එයා රිහර්සල් තියනවා ඊට කලින්. එතකොට ඒ රිහර්සල්ස් ටික එයා මිස් කරගන්නවා. එයා වෙන මොකක් හරි එයාගේ පෞද්ගලික කාරණාවක් නිසා රිහර්සල්ස් වලට එන්නේ නැහැ එයා. නමුත් එයා අර මාස 3ක ප්‍රොමිස් එක බ්‍රීච් කරන්නෙත් නෑ එයා. එයාගේ කොන්ට්‍රැක්ට් එකේ තිබ්බේ මාස 3ක කාලයක් එයා මේක කරනවා කියලානේ. එතකොට මෙතනදී කන්ඩිෂන් එක මොකද්ද වොරන්ටි එක මොකද්ද කියලා ඔයාලට තේරෙනවනේ. මාස 3ක කාලයක් ඩාන්ස් කරන ඔපෙරා එකේ කියන එක තමයි කන්ඩිෂන් එක වෙන්නේ. මොකද ඒක තමයි මෙතන වැදගත් දේ. එයා කොන්ට්‍රැක්ට් එකට කැමති උනේ ඒකටනේ. නමුත් රිහර්සල්ස් කියන දේ මෙතන මේන්ම දෙයක් නෙවෙයි. කන්ඩිෂන් එක තරම් වැදගත් දෙයක් නෙවෙයි. මේ රිහර්සල්ස් කියන දේ වොරන්ටි එකක් විදිහට කෝට් එකෙන් කියනවා මේක වොරන්ටි එකක්. මොකද රිහර්සල්ස් වලට එයා එහෙම ඇග්‍රී වුණේ නැහැනේ. එතකොට මේ නිසා මෙයා මේ රිහර්සල්ස් වලට ආවේ නැහැ කියලා එයත් එක්ක තියෙන කොන්ට්‍රැක්ට් එක කැන්සල් කරන්න, එයත් එක්ක තියෙන කොන්ට්‍රැක්ට් එක නවත්තන්න බෑ. ඔයාලට මේ කොන්ට්‍රැක්ට් කරගෙන යන්න සිද්ධ වෙනවා. මොකද ඒක වොරන්ටි එකක් කියන්නේ ඊට වඩා අඩු වටිනාකමක් දෙන්න. ඕන නම් එයා රිහර්සල්ස් වලට ආවේ නැති එක සම්බන්ධයෙන්
එයාගේ ගෙවීමෙන් සුළු මුදලක් අඩු කරන්න හරි එහෙම මොකක් හරි ඩැමේජ් එකක් ක්ලේම් කරන්න පුළුවන්. එච්චරයි. එහෙම නැතුව එයාගේ කොන්ට්‍රැක්ට් එක කැන්සල් කරන්න බෑ, රිපියුටේට් කරන්න බෑ කියලා කියනවා. ඊළඟට මේ ඉනොමිනේට් ටර්ම් එක. එතකොට මේ ඉනොමිනේට් ටර්ම් එකට කේස් එක දීලා දෙනවා. මේක මේ ජොන්කොන් කියලා තියෙන්නේ. මේක හොංකොන් වෙන්න ඕන. HNA හොංකොන් ෆර් shipping versus Kawasaki Kishan Kaisha මේ කේස් එක. එතකොට මේ කේස් එකේදී වෙන්නේ මම අර කිව්වේ ඒක අර මේ කියන්නේ කන්ඩිෂන් එකක්ද වොරන්ටි එකක්ද කියලා හරියට දන්නේ නැහැ. හැබැයි මෙතනදි සිද්ධ වෙන්නේ නැවක බඩු අරගෙන යනවා. එතකොට නැවක භාණ්ඩ ගොඩාක් අරගෙන යද්දී ඒ අතරමඟදී මේ නැව එන්ජින් එකේ දෝෂයක් නිසා මේ නතර වෙනවා. මුහුද මැද නතර වෙනවා. එතකොට මේ කොන්ට්‍රැක්ට් එක තියෙන්නේ අර නැවේ අයිතිකාරයෝ සහ අර නැවේ ගෙනියන බඩු වල අයිතිකාරයෝ අතර. දැන් හිතන්නකො නැවේ මොන හරි දැන් කෙසෙල් අරන් ගියේ කියලා. එතකොට මේ කෙසෙල් වල අයිතිකාරයෝ සහ නැවේ මේ ෂිප් ඕන අතර තමයි කොන්ට්‍රැක්ට් එක තියෙන්නේ. එතකොට මෙතන මේ දීර්ඝකාලීනව මාස මං හිතන්නේ මාස 3ක් වගේ උන්ට හදාගන්න බැරි වෙනවා. යනවා කැඩෙනවා. එතකොට ඒ අවස්ථාවේදී මේ උන් එක දිගටම ඔයිල් කර ඊළඟට ඒක රිපෙයාර් කර යන්න බලනවා. හැබැයි මේ දේ නිසා අර තිබ්බ බඩු ඩැමේජ් වෙනවා. ඒ කියන්නේ ඒවා සෑහෙන විදිහට මේ ඩැමේජ් වෙලා ඒ නැවේ තිබ්බ කිසිම භාණ්ඩයක් නැවත පරිභෝජනය කරන්න බැරි තත්ත්වෙට නරක වෙනවා. එතකොට මෙතනදී දැන් ප්‍රශ්නයක් තියෙනවා මේක කන්ඩිෂන් එකක්ද මේක වොරන්ටි එකක්ද? එතකොට මෙතනදී කෝට් එකෙන් කියනවා මෙතන මුළු නැවේ තිබ්බ බඩු ඔක්කොම කිසිම දෙයක් ආය පාවිච්චි කරන්න බැරි විදිහට නාස්තිලා ගියා. මේක සීරියස් ඩැමේජ් එකක්. සෑහෙන ආර්ථිකමය පාඩුවක් මේ අර මේ මොකක්ද අර බඩු වල අයිතිකාරයොන්ට ඒගොල්ලොන්ට එක විකුණ ගන්නත් බෑ. ඒගොල්ලොන්ට අතින් කයිට් වෙලා තියෙනවා. අන්න ඒ නිසා ඒගොල්ලෝ කියනවා මේක මේ කන්ඩිෂන් එක. කෙලිම මේක කන්ඩිෂන් එකක්. ඔයාලට මේකට සල්ලි ගන්නත් පුළුවන්. ඒ කියන්නේ වටිනාකමට ඔයාලට ගන්නත් පුළුවන්. ඊට අමතරව තවදුරටත් මේ කොන්ට්‍රැක්ට් එක කිසිම වැලිඩිටි එකක් නැහැ. ඔයාලා මේ කොන්ට්‍රැක්ට් එක අතහැරලා දාන්න අයිතිය තියෙනවා කියලා කියනවා. ඒක තමයි කියන්නේ. ඒ කියන්නේ හැමතිස්සෙම ඉනොමිනේට් ටර්ම් එකදී ඔයාලා කියන්න ඕන බ්‍රීච් එක සීරියස් නම්. බ්‍රීච් එක සීරියස් නම් ඒක කන්ඩිෂන් එකක් වෙනවා. බ්‍රීච් එක සීරියස් නැත්තම් ඒක ටිකක් ලෝව ලෙවල් එකේ මේ ලෝව ලෙවල් එකේ බ්‍රීච් එකක් නම් ඒ වගේ වෙලාවට ඒක වොරන්ටි එකක් වෙනවා. ඒක තමයි කියන්නේ. ඒකේ කියලා තියෙන්නේ අර මේක එක්ස්ප්‍රස් ටර්ම්ස් ඉම්ප්ලයිඩ් ටර්ම්. එක්ස්ප්‍රස් ටර්ම්ස් සහ ඉම්ප්ලයිඩ් ටර්ම්ස් කියලා දෙයක් තියෙනවා. මේ ඉම්ප්ලයිඩ් ටර්ම්ස් කියන එකට වෙනමම සේල් ඔෆ් ගුඩ්ස් ඕඩිනන්ස් එකේ වෙනම පරිච්ඡේදයක් තියෙනවා. ඒක ඔයාලට ලොකුවට කතා කරලා නැති නිසා ඒක වැඩක් නැහැ. මේ ඉම්ප්ලයිඩ් ටර්ම්ස් සහ එක්ස්ප්‍රස් ටර්ම්ස් කියලා කියන්නේ දැන් අපි ඇග්‍රීමන්ට් දැකලා තියෙනවානේ. ඒ කියන්නේ ගෙදරක් කුලියට දෙද්දී උනත් ඇග්‍රීමන්ට් එකක් ගහනවානේ. එතකොට මේ ඇග්‍රීමන්ට් එකේ ටර්ම්ස් කියලා අපි දේවල් ටිකක් කියනවා එක්ස්ප්‍රස්ලි මෙන්ෂන් කරනවා. අන්න ඒ දේවල් ටිකට අපි කියනවා එක්ස්ප්‍රස් ටර්ම්ස් කියලා. අපි දැන් අර කිව්වේ Windows මේ දාද්දි මැෂින් එකකට එතකොට එතන මොකරි අපි මොකරි software එක install කරද්දි terms කියලා එක්ස්ප්‍රස්ලි පෙන්වන දේවල් ටිකක් තියෙනවා. ඒ කියන්නේ අපිට ඇහැට පේනවා ඒවා. ඒවට අපි කියනවා එක්ස්ප්‍රස් ටර්ම්ස් කියලා. හැබැයි හැම කොන්ට්‍රැක්ට් එකකම ඉම්ප්ලයිඩ් ටර්ම්ස් කියලා දේවල් ටිකක් තියෙනවා. ඒ කියන්නේ ඔය සේල් ඔෆ් ගුඩ්ස් එකේ සෙක්ෂන් 13 14 15 16 අන්න ඒ ටික තමයි ඉම්ප්ලයිඩ් ටර්ම්ස් කියලා කියන්නේ. එතකොට ඔය ඉම්ප්ලයිඩ් ටර්ම්ස් කියන ඒවා කොන්ට්‍රැක්ට් එක දාන්නේ. ඒ කියන්නේ මෙන්න මේක බ්‍රීච් වුණොත් මෙහෙම දෙයක් ඔයා කරන්න ඕන. මේක බ්‍රීච් වුණොත් ඔයා ඒකට මෙහෙම වන්දියක් ගෙවන්න ඕන. එහෙම ඒක මෙන්ෂන් කරලා නැහැ එක්ස්ප්‍රස්ලි. හැබැයි කොන්ට්‍රැක්ට් එකකට එළඹෙන පාටිස් දෙකක් අනිවාර්යෙන්ම ඉම්ප්ලයිඩ් මොකද්ද මේ ඉම්ප්ලයිඩ් ටර්ම්ස් ගැන දැනගෙන ඉන්න ඕන. ඒ ඉම්ප්ලයිඩ් ටර්ම්ස් මෙන්ෂන් කරලා නැතත් කිසියම් අවස්ථාවකදී ඉම්ප්ලයිඩ් ටර්ම් කියන ඒවා බ්‍රීච් වුණොත් එහෙම ඒ ඉම්ප්ලයිඩ් ටර්ම්ස් බ්‍රීච් වීම සම්බන්ධයෙන් ඒගොල්ලෝ වගකිව යුතුයි. නමුත් එක්ස්ප්‍රස් ටර්ම්ස් විතරයි ඒගොල්ලෝ දක්වන්නේ. ඒ කියන්නේ ඒගොල්ලෝගේ ඇග්‍රීමන්ට් එකේ පේන්න දක්වලා තියෙන එක්ස්ප්‍රස් ටර්ම්ස් ටික විතරයි ඉම්ප්ලයිඩ් ටර්ම්ස් කියලා කියන්නේ. එහෙම දක්වලා නැති ඒවා. මෙතන ඉම්ප්ලයිඩ් ටර්ම්ස් ගැන වෙනම ආයෙ කියලා තියෙනවා. not specially mentioned කියලා තියෙනවා. ඊළඟට implied three ways by statute, by court or by trade customs. මේක තමයි මම කිව්වේ. by statute කියලා කියන්නේ statute එකකින් කියලා තියෙනවා. ඒ කියන්නේ දැන් අර මම කිව්වේ sale of goods එකේ section 13 14 15 16. ඒක statute එකකින් දක්වලා තියෙනවා. මේවා තමයි implied terms කියලා. ඊළඟට by court. court එකෙන් කොහොමද? මම කිව්වේ සමහර වෙලාවට court එක තමයි decide කරන්නේ අන්තිම තීරණය. එතකොට court එක decide කරනවා ඒ කියන්නේ ඒ ඉන්න judge decide කරනවා මේක implied term එකක්. මෙතන implied term එක breach වෙලා තියෙනවා. ඒක කෙලින්ම discretion එක. judge ගේ discretion එක. සහ සමහර වෙලාවට දිනවා trade customs. trade customs කියන්නේ මොනවද? වෙළඳ සංස්කෘතින්, වෙළඳ සම්ප්‍රදායන්.
ඒ කියන්නේ මොකක් හරි මේ දැන් දිගු කාලයක් තිස්සේ දැන් වෙලෙන්දන් අතර තියෙන මොන හරි සම්ප්‍රදායන් තියෙනවා නම් ඉම්ප්ලයිඩ් ටර්ම් එකක් විදිහට ඒගොල්ලෝ එක පවත්වගෙන යනවා නම් දැන් අපි ඔය සිරිත් තිරිත් සම්ප්‍රදායන් තියෙනවා වගේ එතකොට ට්‍රේඩ් වලත් ඒ වගේ දේවල් තියෙනවානේ. ඒ කියන්නේ වෙලෙන්දන් අතර එහෙම නැත්නම් බිස්නස් කම්පැනිස් අතර කස්ටම් එකක් විදිහට දීර්ඝ කාලයක් තිස්සේ පැවතීගෙන යනවා. එතකොට ස්ටැටියුට් කෝඩ් ට්‍රේඩ් කස්ටම් කියන තුන හරහා ඉම්ප්ලයිඩ් ටර්ම්ස් කියන ඒවා ඇති වෙන්න පුළුවන්. හැබැයි කිසිම වෙලාවක ඇග්‍රීමන්ට් එකේ එක්ස්ප්‍රෙස්ලි මෙන්ෂන් කරලා නැහැ ඒවා. හැබැයි මෙන්න මේ දේවල් තුන හරහා ඉම්ප්ලයිඩ් ටර්ම්ස් තියෙනවා නම් ඒවත් ප්‍රොටෙක්ට් කරන්න වග බලා ගන්න ඕන එන්ටර් වෙන පාර්ටිස් දෙක. ඒවා බ්‍රීච් වුණත් කොන්ට්‍රැක්ට් එකට බලපෑමක් වෙන්න පුළුවන්. එක්ස්ප්‍රස් ටර්ම්ස් සහ ඉම්ප්ලයිඩ් ටර්ම්ස් කියලා කියන්නේ මේ දෙකට. ඊළඟට ටර්මිනේෂන් ඔෆ් කොන්ට්‍රැක්ට්. ටර්මිනේෂන් ඔෆ් කොන්ට්‍රැක්ට් කියන්නේ දැන් අපි ඔය දැන් කොන්ට්‍රැක්ට් එක මුලින් ඉඳන් කතා කරගෙන යනවානේ. දැන් කොන්ට්‍රැක්ට් එකක් ඇති උනේ කොහොමද? ඊට පස්සේ ඒකේ තියෙන්න ඕන දේවල් ටික මොනවද? ඒ වගේ ටර්ම්ස් ඇන්ඩ් කන්ඩිෂන්ස් කියන්නේ මොනවද? ඊට පස්සේ දැන් අන්තිම හරියට අපි ආවෙල්ලා ඉන්නේ ටර්මිනේෂන් ඔෆ් කොන්ට්‍රැක්ට් එක. කොන්ට්‍රැක්ට් එකක් ටර්මිනේට් වෙන්නේ කොහොමද? මෙතන පටල ගන්න බා කලිනුත් අපි ටර්මිනේෂන් එකක් කරා. හැබැයි ටර්මිනේෂන් ඔෆ් ඔෆර් ඒ කරේ. ඒ ඔෆර් එකකදී ඔෆර් එකක් ටර්මිනේට් වෙන්නේ ඇක්සෙප්ටන්ස් එක කරන්න කලින්. දැන් මෙතන කොන්ට්‍රැක්ට් එකක් කියන්නේ ඔෆර් එක වෙලා ඇක්සෙප්ටන්ස් එක වෙලා කොන්ට්‍රැක්ට් එක ටික කාලයක් කරගෙන ගිහිල්ලා ඊට පස්සේ කොන්ට්‍රැක්ට් එක ටර්මිනේට් කරන තමයි මෙතන තියෙන්නේ. එතකොට මේ කොන්ට්‍රැක්ට් එකක් ටර්මිනේට් වෙන්න පුළුවන් by performance. ඊළඟට agreement, frustration, breach. මේ performance කියලා කියන්නේ අර අපි කලින් කිව්ව විදිහට. ඒ කියන්නේ ඒගොල්ලොන්ගේ performance එකක් නිසා. ඒ කියන්නේ එක්ක ඒගොල්ලොන්ට ඕන වෙනවා ඒක revocate කරගන්න. ඒ කියන්නේ අපිට මේ කොන්ට්‍රැක්ට් එක කරා ඇති අපිට මේක අයින් කරගන්න ඕන කියලා ඒගොල්ලොන්ගේ අදහසක් ඇවිල්ලා ඒගොල්ලෝ performance එකක් විදිහට ඒගොල්ලෝ බඩු ප්‍රවාහනය කරන එක හරිය මොකක් හරි ඒ තමන්ගෙන් වෙන්න ඕන සේවාව කරන එක නවත්තනවා ඒගොල්ලෝ performance එක. ඊළඟට ඇග්‍රීමන්ට් එක. ඒ කියන්නේ ඒගොල්ලෝ ඇග්‍රීමන්ට් එකේ කාල සීමාව අවසන් කරනවා. ඒගොල්ලෝ ඇග්‍රීමන්ට් එකේ ගහනවා හරි මේ මාසේ 25 වෙනිදා ඉඳන් අපි දෙගොල්ලෝ අතර තවදුරටත් කොන්ට්‍රැක්ට් එකක් නැහැ කියලා ඇග්‍රීමන්ට් එකක් ගහනවා. ඊළඟට frustration. frustration කියලා කියන්නේ මෙතනදී කිසියම් ඒ කියන්නේ අර control එකකට එහා ගිය දෙයක්. දැන් සුනාමි වගේ දෙයක්. සුනාමි, භූමිකම්පාවක්, natural disaster එකක්, ඊළඟට මේ කොරෝනා වසංගතය මේ වගේ දෙයක් තමයි frustration කියලා කියන්නේ. එතකොට ඒ වගේ දෙයක් කරහා ඒක වෙන්නත් පුළුවන්. එතකොට ඔය දේවල් ටික කරහා ටර්මිනේෂන් එකක් වෙන්න පුළුවන් කියලා කියනවා. ඊට පස්සේ කියලා තියෙනවා මේ frustration එකක් වෙන්න පුළුවන් ආකාර කොහොමද කියලා මේ කියලා දෙනවා වෙනම. destruction of subject matter. destruction of subject matter කියන්නේ දැන් contract එක දැන් parties දෙක අතර contract එක තිබ්බේ TV එකකට කියමුකෝ. එතකොට මේ දැන් මේ TV එක විනාශ වෙලා යනවා. එහෙම නැත්නම් දැන් ඊට වඩා සරලව දැන් මොකක් හරි ගොඩනැගිල්ලක කුලියක් ගෙවන්න. ඒ කියන්නේ රෙන්ට් එකට දීලා තිනවා කිසියම් ගොඩනැගිල්ල. හැබැයි ඒ ගොඩනැගිල්ල සුනාමියට අහු වෙලා විනාශ වෙලා යනවා. එතකොට තවදුරටත් සබ්ජෙක්ට් මැටර් එකක් නැහැ. එතකොට තවදුරටත් කොන්ට්‍රැක්ට් එකක් තියෙන විදිහක් නැහැ නේ. ඒක නැති වෙනවා. ඊළඟට personal incapability. ඒ කියන්නේ කවුරු හරි පුද්ගලයෙක් අතර කොන්ට්‍රැක්ට් එක ඇති වෙන වෙලාවේ යා හොඳට ඉන්නවා. හැබැයි පස්සේ යාට පිස්සු හැදෙනවා. එහෙම කියමුකෝ. එතකොට තවදුරටත් එයාට හැකියාවක් නැහැ කොන්ට්‍රැක්ට් එක කරගෙන යන්න. එයා incapable වෙනවා. ඊළඟට non occurrence of a special event. ඔව් මේකත් මේ ක්‍රෙල් versus හෙන්රි කියන එක කේස් එක මෙතනදි වෙන්නේ මේ දැන් උන් මේ ක්‍රෙල් versus හෙන්රි කියන කේස් එක වෙන්නේ උන්ට රජතුමාගේ අභිෂේකය එංගලන්ත එක. එතකොට රජතුමාගේ අභිෂේකය බලන්න ඌ ටිකට් එකක් ගන්නවා. එතකොට ඌ ඒ ටිකට් එකට වටිනාකමක් ගෙවනවා. ඒ අභිෂේකය බලන්න තමයි ඌ ගන්නෙ. ඒ කියන්නේ ළඟම තියෙන හොටෙල් එක ඉඳලා ඌට ඒක බලන්න ඕන කියලා ඌ ටිකට් එකක් ගන්නවා. හැබැයි කිසියම් හේතුවක් නිසා ඒ රජතුමාට තියෙන අසනීපයන් නිසා මේ ඔය අභිෂේකය කැන්සල් කරලා දානවා. එතකොට අරු කියනවා මේ මට මුදලක් වැය වුණා ඒ වෙනුවෙන් මට මොකක් හරි විසඳුමක් ඕන කියලා. හැබැයි මෙතනදී කෝට්ටෙන් කියනවා කරන්න දෙයක් නැහැ. ඔයාලට පාඩු විඳින්න සිද්ධ වෙනවා. මොකද මේ non occurrence of a special event එකක්. ඒ කියන්නේ මේ ස්පෙෂල් ඉවෙන්ට් එකක් මේක දැන් තියෙන්නේ. ඒ නිසා තවදුරටත් කොන්ට්‍රැක්ට් එක නැහැ. කොන්ට්‍රැක්ට් එක ටර්මිනේට් වෙනවා කියලා. ඊළඟට මේ supervening illegality. ඉල්ලීගල් ඇක්ට් එකක් නිසා අර අපි කලින් කතා කරේ ඩ්‍රග් ඩීලිං, කිලිං ඒ වගේ මොනවා හරි ඉල්ලීගල් දෙයක් නිසා නීති විරෝධී දෙයක් කිරීම නිසා කෙලින්ම කොන්ට්‍රැක්ට් එක ටර්මිනේට් වෙනවා. මොදර කොන්ට්‍රැක්ට් එක කරගෙන යනවා මොකක් හරි ඉල්ලීගල් දෙයක් කරනවා කොන්ට්‍රැක්ට් එක කැන්සල් වෙනවා. some other radical changes in circumstances වෙනත් ඕනෑම changes කියලා කියනවා. මෙතන ඔයාලට කැමති ඕන එකක් දාගන්න පුළුවන්. ඒ අදාළ ප්‍රශ්නයට ගැලපෙන විදිහට ටර්මිනේට් එක හදාගන්න අවස්ථාවක් මේ දීලා තියෙන some other radical changes in circumstances කියන අවස්ථානුකූලව වෙන වෙනස්කම්. මෙතන breach එක කියලා දෙනවා. party to contract fails to perform. ඒ කියන්නේ කවුරු හරි party එකක් terms of මේ conditions exercise කරන්න අපොසත් වෙනවා නම් ඒ වගේ අවස්ථාවකදී breach එකක් වෙනවා කියලා කියලා දෙනවා. ඊළඟට අන්තිමේටම කියලා තියෙන්නේ ඇයි ඔයගොල්ලන්ට කොන්ට්‍රැක්ට් එකක් ඕන වෙන්නේ කියලා. දැන් මෙච්චර කතා කරේ කොන්ට්‍රැක්ට් කියන දේ ඇයි කොන්ට්‍රැක්ට් එකක් ඕන වෙන්නේ? කොන්ට්‍රැක්ට් එකක් ඕන වෙන්නේ
සපෝට් ටු නැවිගේට් ද ලෝ. ඒ කියන්නේ නීති ආරක්ෂාවත් එක්ක දෙයක් කන්ටිනියු කරගන්න. ඒ කියන්නේ ලෝ එකේ ප්‍රොටෙක්ෂන් එකත් එක්ක අපි එතකොට එන්ෂුවර් කරගන්න. අපි ෂුවර් කරගන්න අපිට ලෝ එකේ ප්‍රොටෙක්ෂන් එකත් එක්ක දෙයක් කරගෙන යන්න පුළුවන්. ඒකල helps to get paid. paid කියන්නේ දැන් මොකක් හරි මුදලක් ගන්නවා නම් දැන් අපි මේ කොන්ට්‍රැක්ට් එකක් ගහන්න නැතුව අපි හිතන්නකෝ දැන් නිකන් කාට හරි කුලියට දෙනවා කියලා කටවචනයට දීලා අපිට ඒක ආයේ ගන්න හරි අමාරු වෙන පේමන්ට් එකක් ගන්න. ඊළඟට පුටු සෙට් එකක් දුන්නත් ඒකේ වාරික ටික අපිට ගන්න අමාරු. ඒ වගේ දේවල්. ඊළඟට minimize disputes or problems. ඇති වෙන ප්‍රශ්න මග හරවා ගැනීම සඳහා. ඊළඟට protect intellectual property. intellectual property කියන්නේ මෙතන බුද්ධිමය දේපල. බුද්ධිමය දේපල කියන්නේ දැන් ඒ කවුරු හරි කෙනෙක් දැන් සර්විස් එකක් සපයනවා. දැන් ලෝයර් කෙනෙක් විසින් මොකක් හරි සර්විසස් සපයනවා. ડોක්ටර් කෙනෙක් විසින් මොනවා හරි සර්විස්. ඒ වගේ බුද්ධිමය දේපල වෙනුවෙන් මොකක් හරි අපි දෙයක් ඒ කියන්නේ දැන් අර මං කියවනේ කොන්ට්‍රැක්ට් එකකදී අපි සර්විස් එකක් දෙනවා නම් අපිට අනිවාර්යෙන් ඒ වෙනුවෙන් පේමන්ට් එකක් හරි කන්සිඩරේෂන් එකක් හරි කරන්න ඕනේ. අන්න එතකොට ඒ අපි ලබා දෙන සර්වය අපි ලබා දෙන බුද්ධිමය සේවය වෙනුවෙන් මේ අපි ආරක්ෂාවක් ලබා ගන්නවා. එතකොට ඒක හර අනිවාර්යෙන් ගෙවන්න වෙනවනේ. එතකොට මොකක් හරි උපදේශයක් දුන්නොත් හරි බෙහෙත්තක් දුන්නොත් හරි හැම මොකක් හරි අපේ බුද්ධිය පාවිච්චි කරලා දෙයක් කරොත් එහෙම නැත්නම් ওই ප්ලෑන් අඳින කෙනෙක් හරි මොකෙක් හරි නම් තමන්ගේ මේ මොලේ පාවිච්චි කරලා ඒගොල්ලෝ එක් කරන්නේ. එතකොට ඒ වගේ දෙයක් කරත් එතන කොන්ට්‍රැක්ට් එක ඒගොල්ලෝගේ වටිනාකම ගෙවන්න සිද්ධ වෙනවා අනිවාර්යෙන් අනිත් පාර්ටියකට. ඊළඟට limits liability. liability එක සම්බන්ධයි. ඒ කියන්නේ දෙපාර්ශ්වයටම වගකීම් තියෙනවා. ඒ වගකීම් වලින් පිටපණින්න බෑ ලිමිට් කරන liability එක. ඊළඟට providing debt coverage of your business. මෙතනත් කියන්නේ එහෙම. ඔයාලගේ ව්‍යාපාරමය දේවල් සම්බන්ධයෙන් protection එක. සහ build trust and give peace of mind. trust කියන්නේ විශ්වාසය. parties දෙක අතර විශ්වාසයක් සහ සාමදානය ඇති කරනවා. ඒ කියන්නේ parties දෙකටම ගහමරා ගන්න ඕනේ කොන්ට්‍රැක්ට් එකක් ඇති කරගෙන තියෙනවා නම් එයාලට ඒ කොන්ට්‍රැක්ට් එකට අනුව වැඩ කරාම ඒ අදාළ කාල සීමාව ඉවර වෙනකම්ම ඒගොල්ලන්ට බොහොම විශ්වාසනීයව සහ ගැටුම් වලින් තොරව මේ කොන්ට්‍රැක්ට් එක ඉවර වෙනකම් මේ වැඩේ කරගෙන යන්න පුළුවන් දිගට. ඒක තමයි එතනදී කියන්නේ.